හරි අපි අද මූල්‍ය වෙළඳපොළ කටයුතු පිළිබඳ සාකච්ඡා කරමු. මුලින්ම කොටස් වෙළඳපොළ ගැන. දැන් කොටස් වෙළඳපොළ කිව්වහම ගායත්‍රියට කල්පනා වෙන්නේ මොකක්ද? කොටස් වෙළඳපොළ කියන්නේ මොකක්ද? කොටස් වෙළඳපොළක් කෙනෙක් වගේම වචන වලින් අර්ථ දක්වන්නේ කොහොමද? ගායත්‍රි ලයින් එකේ ඉන්නවනේ. ඉතින් අපි දන්නවා අපේ ලංකාවේ වෙළඳපොළ කොටස් වෙළඳපොළ ජනවාරි මාසයේ ලෝකයේ අංක 1 වෙළඳපොළ බවට පත් වුණා. පෙබ්‍රුවාරි මාසයේ ඒක තරමක් දුරට වෙනස් වුණා. මොකද ජනවාරි මාසයේ තිබිච්ච ගැම්ම පෙබ්‍රුවාරි මාසෙ වෙද්දී අඩු වුණා. ඉතින් කොටස් වෙළඳපොළ පල්ලෙහාට වැටුණා. දැන් කොටස් වෙළඳපොළ ඉහළ යමින් අපිට දැක්කා රටේ තියෙන ආර්ථිකය ගැන ආයෝජකයන්ට තියෙන විශ්වාසනීය බව. රයිට් ඒ කියන්නේ කොරෝනා තත්ත්වය හමුවේ ඒකෙන් සෑහෙන දුරට වැටුණා. නමුත් ඒ වැටුණාට වඩා වේගයෙන් කොටස් වෙළඳපොළ උඩට ගියා. රයිට්. හරි දැන් මේ කොටස් වෙළඳපොළ ගැන අපි ආකාරයට අහලා තියෙනවා. නමුත් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මොකද්ද මේකේ කෙරෙන්නේ? ලංකාවේ කොටස් වෙළඳපොලේ කොටස් 300කට ආසන්න ප්‍රමාණයක් ලැයිස්තුබද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කොටස් අතරින් අපිට කොටස් වෙළඳපොළට ගියහම පස්සේ අපිට අවශ්‍ය කොටස් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගාව කොටස් තියෙනවනේ ඒවා විකුණන්න පුළුවන්. නමුත් අපිට කොටස් ගන්න හරි විකුණන්න මිලදී ගන්න හරි විකුණන්න හරි අපිට වෙන වෙළඳපොළකට යන්න බෑ. උදාහරණයකට ගත්තොත් අපිට බෑ ගිහිල්ලා සුපර් මාකට් එකකට ගිහිල්ලා කොටස් මිලදී ගන්න. නැත්නම් අපිට ගාව තියෙන කොටස් විකුණන්න. නමුත් අපිට පාන් ගෙඩියක් හරි කිරි පිටි හරි ඕනේ දෙයක් ගන්න අවශ්‍ය නම් අපි යන්නේ සුපර් මාකට් හරි මොකක් හරි ඒ වගේ තැනකට. ඉතින් ඇයි අපිට බැරි කොටස් කියන එක මේ සුපර් මාකට් එකෙන් ගන්න? කොටස් සඳහා වෙනම වෙළඳපොළක් තිබීමේ වාසිය අවාසිය මොකක්ද? ඉතින් කොටස් සඳහා වෙනම වෙළඳපොළක් තියෙන එකෙන් ඒ කොටස් සඳහා තියෙන ද්‍රවශීලතාව වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි කොටස් ගන්න අවශ්‍ය නැත්නම් විකුණන්න අවශ්‍ය නම් අපි දන්නවා හරියටම අපි යා යුත්තේ කොතැනටද කියලා. මේක බොහොම පිළිවෙලක වෙනවා. ඒක කොටස් වෙළඳපොළ නීති රීති මාලාවක් යටතේ තමයි පවතින්නේ. අපිට ඕනේ විදිහට කොටස් ගන්න විකුණන්න බෑ. ඒකේ අවශ්‍ය නීති රීති පද්ධතියක් තරහ තමයි අපිට කරන්න වෙන්නේ. ඒකට ඒක බොහොම සංවිධානාත්මක ස්ථානයක්. අපි කරන සෑම ගනුදෙනුවක්ම ඒකේ සටහන් වෙනවා. අපිට ගිහිල්ලා අපිට ඕන නම් අතීතයේ කරපු ගනුදෙනු පරීක්ෂා කරන්න අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන්. මොකද ඒක කරන්නේ අර CDS account එකක් හරහා. Central Depository System. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් අපි කොටස් මිලදී ගත්තොත් ඒ කොටස් ගිහිල්ලා ගබඩා වෙන්නේ අර CDS account එකේ. ඒ වගේම අපි කොටස් වික්කොත් ඊගාව තියෙන CDS account එකේ තියෙන කොටස් පමණයි අපිට විකුණන්න පුළුවන්. අපිට අර
ෂෝට් සෙල් කරන්න බෑ. අපේ මාකට් එකේ අපිට ෂෝට් සෙල් කරන්න අවස්ථාවක් නැහැ. කියන අපි ගාව නැති කොටස් අපිට ගිහිල්ලා විකුණන්න බෑ. අපි ගාව තියෙන කොටස් පමණයි ගිහිල්ලා විකුණන්න. නමුත් මේ විකුණද්දී අනිවාර්යයෙන්ම ලාභ ලැබෙනවා කියලා දෙකුත් නැහැ. දැන් සමහරවිට අපි ගත්ත කොටසක් ප්‍රතිශතයට ගත්ත රුපියල් 80ට විකුණන්න පුළුවන්. පාඩු ඉඳගෙන. නමුත් මේක බොහොම සංවිධානාත්මක භාවය නිසා ආයෝජකයෝ ඇවිල්ලා මුදල් දාලා ආයෝජනය කරන්න කැමතියි. ඒ වගේම ඉතින් මේක විශ්ලේෂණය කරන පිරිසකුත් ඉන්නවා කොටස්. ආයතන ගොඩක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන් විශේෂිත දැනුම පාවිච්චි කරලා එක එක කොටස් සඳහා විශ්ලේෂණ පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දැන් ලංකාවේ දේශීය කර්මාන්ත දියුණු කරන්න අපි වැඩි පෙළඹීම තියෙනවා. ඉතින් ඒක නිසා දේශීය කර්මාන්ත වල නියැලෙන ආයතන වල කොටස් මිලදී වල මිල වැඩි වෙයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම වෙනවා. ඒකට කියන්නේ මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්. ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපිට මේ කොටස් ගන්න හරි විකුණන්න හරි තීරණ ගන්න පුළුවන්. ඒක සඳහා උපකාර වන ආයතනක් තියෙනවා. මේවා ප්‍රයෝජනට අරගෙන අර ඊළා සූදු කෙලිනවට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක් තමයි මේ කොටස් වල කරන්න අවශ්‍ය. මොකද අපි ගිහිල්ලා සූදු කෙලින වගේ ගත්තොත් සමහරට ඒක අවශ්‍යදායක වෙන්න පුළුවන්. right ඉතින් කොටස් වල ආයෝජනය කරද්දී බොහොම පරිස්සමෙන් තමන්ගේ දැනුමයි අවස්ථානුකූලව ඒ අවශ්‍ය දැනුම පාවිච්චි කරලා ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කියන්නේ බැංකුවකින් දෙන පොලියට වඩා අමතර පොලියක් අපිට ලබා ගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ගවර්න්මන්ට් එකෙන් දෙන ට්‍රෙෂරි බිල් භාණ්ඩාගාර බිල්පත් වල ලැබෙන පොලියට වඩා කියන්නේ රිස්ක් ෆ්‍රී රේට් එකට වඩා ඉහළ ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් කොටස් වෙළඳපොළ හරහා. ඉතින් ඒක තමයි බලාපොරොත්තුව අපිට. දැන් ඇයි ඒ බලාපොරොත්තුවක් තියෙන? ඒ කියන්නේ අපි ඇයි භාණ්ඩාගාර බිල්පත් වලින් ලැබෙන ආදායමට වඩා වැඩි ආදායමක් මේ වගේම බලාපොරොත්තු වෙන්නේ? ඇයි ඒකට හේතුව? ගාච්ඡ මොකද හිතන්නේ? ඇයි අපි භාණ්ඩාගාර බිල්පත් වලින් ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් කොටස් හරහා බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි උදාහරණයක් කිව්වොත් එක අවුරුද්දක භාණ්ඩාගාර බිල්පත් 5.1 කියලා කියන්නේ. අපි කොටස් වෙළඳපොලේ ලැබෙන ප්‍රතිලාභය 1%යි අවුරුද්දකට. එහෙම හිතන්න. ඒකට භාණ්ඩාගාර බිල්පතේ 5%ක් අපි දෙකම එකයි කියලා එකම ගානට යන්නේ කියමු. අපි උදාහරණයක් කියමු. භාණ්ඩාගාර බිල්පත් එක අවුරුද්දක භාණ්ඩාගාර බිල්පත් වලින් 5%ක ප්‍රතිලාභයක් දෙන්නේ පොලියක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ අවුරුද්දේ කොටස් වෙළඳපොලෙන් ලැබෙන ප්‍රතිලාභය 5% කියලා. ඉතින් මේ වගේ දෙයක් නම් තියෙන්නේ ගායත්‍රි ආයෝජනය කරනවා නම් කොහෙද ආයෝජනය කරන්නේ? භාණ්ඩාගාර බිල්පත් වලද නැත්නම් කොටස් වෙළඳපොලේ? දෙකේම ලැබෙන ප්‍රතිලාභ එකයි නේද? කොහෙද ගිහලා මුදල් දාන්නේ? භාණ්ඩාගාර බිල්පත් 5%ක ප්‍රතිලාභයක් දෙනවා. කොටස් වලිනුත් 5%ක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් ගිහලා මුදල් දාන්නේ අනිවාර්යෙන් භාණ්ඩාගාර බිල්පත් වල. ඇයි? ඒක අපිට පේන විදිහට කොටස් වල තියෙන අවදානම වැඩි භාණ්ඩාගාර වල බිල්පත් වල තියෙන අවදානට වඩා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම අවදානමෙන් තොරයි කියන එක අදහස් වෙන්නේ කොහෙත්ම නැහැ. මොකද භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක අවදානම් සහිතයි. රයිට් ඒක අමතක කරන්න එපා. අවදානමක් තියෙනවා. යම් අවදානමක් තියෙනවා. ඒ මොකද ඒ අවදානම කියලා ගත්තොත්
ඒක ඇවිල්ලා දැන් අපි කියමු අපි 5 ගානේ ආයෝජනය කරනවා. අපි ආයෝජනය කරාට පස්සේ ඒත් එක්කම වගේ ඒකේ ප්‍රතිලාභය පොලිය 10% වෙනවා. right? ඒ කියන්නේ අපි 10% ගානේ ආයෝජනය කරන්න අවස්ථාව වෙනුවට අපි ගත්තේ 5% ගානේ ආයෝජනය කරන්න තියෙන අවස්ථාවක්. ඒකට එවැනි අවස්ථාවක අපිට පාඩුවක් වෙන්න පුළුවන්. right? ඒ කියන්නේ පාණ්ඩාගාර පිළිපත්වල ආයෝජනය කිරීම අර ණය අවදානමට බලපානවා. right? ඉතින් කොටස් වල ආයෝජනය කිරීම කොහොමදත් අවදානම් සහිතයිනේ. කියන්නේ කොටසක් මිල වැඩි වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අඩු වුණත් අවදානමක් තියෙනවා. ඉතින් ඒ අවදානම නිසා කොටස් වල ආයෝජනය කරනකොට අපිට යම් වැඩි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. දැන් මේකට පදනම් වෙන හේතුව මොකක්ද? දැන් ඒකට හේතුව ඇවිල්ලා අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු දැන් යම් කිසි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. හරි ඒක ෆන් කරලා තියෙන්නේ තනිකරම අපි කියමු අර බැලුම් කරවලින් නේද මේ debentures right ණය කරවලින් ආයෝජනය කරපු යම් කිසි ව්‍යාපෘතියක් තියෙනවා. මේ ව්‍යාපෘතිය දැන් හදිස්සියේවත් ඒ ව්‍යාපෘතිය අසාර්ථක වුණොත් right ණය කරවලින් නම් ආයෝජනය කරලා තියෙන්නේ අසාර්ථකද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මොකද අපි හැම වසරක් ගානෙම ඒකට අදාළ ණය මුදල ගෙවිය යුතුමයි. ගෙවුවේ නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන්න. නමුත් ඒ ව්‍යාපෘතියම කොටස් වලින් ආයෝජනය කරලා නම් තියෙන්නේ. කියන්නේ කොටස් නම් නිකුත් කරලා තියෙන්නේ. එතකොට එහෙම දෙයක් නැහැ. කියන්නේ එක්කෝ අපිට ව්‍යාපෘතිය සාර්ථක නම් අපිට පුළුවන් ලාභාංශ ගෙවන්න. අසාර්ථක නම් ලාභාංශ ගෙවන්න ඕනේ කියලා කිසිම බලපෑමක් නැහැ. ගෙවුවේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. කියන්නේ දැන් ව්‍යාපෘතියක් සාර්ථකද අසාර්ථකද කියන එකේ අවදානම ගන්නේ කවුද? මොන වගේ ආයෝජකයාද අවසානයේදී? දැන් ණය කරවලින් ආයෝජනය කළා තිබ්බොත් ප්‍රොජෙක්ට් එක අසාර්ථකයි නම් ව්‍යාපෘතිය අසාර්ථකයි නම් ඒ ව්‍යාපෘතියේ අවදානම ගන්නේ ව්‍යාපෘතිය මෙහෙවන කෙනා. right ආයෝජකයා නෙමෙයි. නමුත් මොකද අර ගෙවන්න අවශ්‍ය ණය ප්‍රමාණය අනිවාර්යෙන් ගෙවන්න නිසා. නමුත් ව්‍යාපෘතියක් අසාර්ථක වුණොත් එතකොට අවදානම ගන්නේ ආයෝජකයා. right ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කොටස් වලින් ආයෝජනය කරලා තියෙනවා නම් ඒ අවදානම ගන්නේ ආයෝජකයා. right එතකොට බලපුවාම වැඩිම අවදානමක් ගන්නේ ණය කරවල ආයෝජනය කරන කෙනාද කොටස් වල ආයෝජනය කරන කෙනාද කියලා කල්පනා කරලා බැලුවොත් අපිට දැනෙයි කොටස් වල ආයෝජනය කරොත් තමයි අවදානම වැඩි කියලා. ණය කරවල ආයෝජනය කිරීමේ අවදානම තරමක් අඩුයි. ඉතින් අවදානම වැඩිපුර ගන්න කෙනාට තමයි වැඩි ප්‍රතිලාභය හිමි වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි කොටස් වලට අවශ්‍ය ප්‍රතිලාභ ස්ථාවර තැන්පත් වලට අවශ්‍ය ප්‍රතිලාභයට වඩා වැඩි. ඒ ණය ලබා දීමට වඩා වැඩි වෙන්නේ ඒකයි. මොකද අවදානම් වැඩියෙන්ම ගන්නේ කොටස් වල ආයෝජකයෝ ආයෝජනය කරන කට්ටිය. හරිද? ඒක තමයි පසුබිම. කොටස් වෙළඳපොලේ සාමාන්‍ය කරන්නේ ඒක. කියන්නේ කොටස් වෙලදී ගන්න බලාපොරොත්තු වෙන නැත්නම් විකුණන්න බලාපොරොත්තු නැහැ කියලා කොටස් වෙළඳපොල හා තමයි ආයෝජන හා විකුණන කටයුතු කරන්නේ. ඉතින් ලේඛනගත
පොදු සමාගම් වල කොටස් හා නායකර ආදී ස්වරූපම්පත් මිලදී ගැනීම හා විකිණීම සිදු කරන ස්ථානය කොටස් වෙළඳපොළ ලෙස හඳුන්වනු ලබයි. කොළඹ කොටස් වෙළඳපොළ දැන් අපේ රටේ ප්‍රධානම කොටස් වෙළඳපොළ කියන එක කොටස් වෙළඳපොළයි තියෙන්නේ කොළඹ කොටස් වෙළඳපොළ. දැන් ඇමරිකාවේ UK වල ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ්, ටෝකියෝ ජපාන් වල ටෝකියෝ ස්ටොක් එක්ස්චේන්ජ්, US වල නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ්. කොළඹ කොටස් වෙළඳපොළ කොළඹ තැරැවකරුවන්ගේ සංගමය පිහිටුවීමත් සමග 1896 දී ආරම්භ විය. හරි ඉතින් අප නිදහස ලැබෙන්නත් කලින් ආරම්භ වෙච්ච දෙයක්. 1896 දී යටත් විජිත සමයේදී ලැබිච්ච පටන් ආරම්භ කෙරෙච්ච වෙළඳපොළක්. 1985 දී කොළඹ කොටස් හුවමාරු ලෙස ප්‍රතිස්ථාපනය කරන ලදී. අවුරුදු 90කට විතර පස්සේ තමයි කොළඹ කොටස් හුවමාරු ලෙස නම වෙනස් වුණේ. තැරැවකාර ආයතන මගින් පත්වන අධ්‍යක්ෂකවරු මේකේ ඉන්නවා. CSE එකේ chairman කොටස් වලපලේ සාමාන්‍ය පත්වන chairman තැරැවකරුවෙකුගෙන් පත්වන කෙනෙක්. ඒ වගේම මුදල් අමාත්‍යාංශ මගින් පත්වන අධ්‍යක්ෂවරුත් සිටිනවා. කොටසක් යනු කුමක්ද? මේක තමයි වැදගත් වෙන්නේ. මොකද ආයතනයක අවසානයේදී ලොකුම අවදානම ගන්නේ හිමිකරුවන්. රයිට්. හිමිකරුවා තමයි වැඩිම අවදානමක් ගන්නෙ. සමාගමක අයිතිය හෝ හිමිකාරීත්වය කොටසක් තුලින් නිරූපණය වේ. ඉතින් සෑම කොටසකින්ම අයිතිය තමයි නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා නායකරවල ආයෝජන කරොත් අපි අයිතිකරුවන් නෙවෙයි. නමුත් අපි ගිහිල්ලා එකම ආයතනය. අපි උදාහරණයක් විදිහට ගමු මේ අපි කියමු ජෝන් කීල්ස් ආයතනයේ අපි නායකරවල ආයෝජනය කරනවා. රයිට් අපි දානවා බිලියන 10ක නායකර. හැබැයි අපි ජෝන් කීල්ස් ආයතනයේම කොටස් මිලදී ගන්න බිලියන 1ක. හරි ඉතින් අර බිලියන 10ක් දැම්මට කිසිම වැඩක් නැහැ. ඒක අපි ජෝන් කීල්ස් වල හිමිකාරීත්වය අපිට පැවරෙන්නේ නැහැ. අපිට පැවරෙන්නේ අපි මිලදී ගත්ත කොටස් වල ප්‍රමාණය අනුව තමයි. සමාගම අයිතිය හිමිකාරීත්වය කොටසක් තුලින් නිරූපණය වේ. දරන්නා වූ කොටස් ප්‍රමාණය අයිතිය විශාලත්වය පෙන්눔 කරන අතර ඒ අනුව ලබන්නා වූ වරප්‍රසාද තීරණය වේ. අපි කියමු එම සමාගමක් මගින් මිලියනයක මුළු කොටස් නිකුත් කරලා තියෙනවා කියලා. රයිට්. මිලියන එකක් කොටස් නිකුත් කරලා තියෙනවා. අපි ගිහිල්ලා එකෙන් 1 ලක්ෂයක් මිලදී ගන්නවා. ඒගොල්ලෝ නිකුත් කරපු කොටස් වලින් ලක්ෂයක් අපි මිලදී ගන්නවා. Issued share capital මිලියන 1යි මේකෙන් අපි ලක්ෂයක් මිලදී ගන්නවා. හරි එහෙම වුණාම අපේ අයිතියයි සියයට 10යි. දරන්නා වූ කොටස් ප්‍රමාණය අයිතිය විශාලත්වය පෙන්눔 කරයි. මුළු කොටස් වලින් 10% අපිට අයිතියි. ඒ අනුව ලබන්නා වූ වරප්‍රසාදය තීරණය වේ. දැන් මේක වැදගත් වෙන්නේ අපි කියමු මේ ආයතනයේ මගින් ලාභාංශ නිකුත් කරනවා. ඒ ලාභාංශ අපි කියමු මුළු ආයතනයේටම බිලියන 2ක ලාභාංශ දෙන්න තීරණය කරනවා. අපේ අයිතිය 10%යි. මේ ලාභාංශ අයිති කොටස් කරනවා. ඉතින් අපිට එන ලාභාංශය මේකෙන් 10%යි.
ඒ වගේම අපි හිතමු දැන් මේ ආයතනයේ යම් දවසක ලික්විඩේට් කරනවා. right. ඒ විසිරුවා හරිනවා ආයතනය. එතකොට අපි හිතමු මුළු ආයතනයේ ශේෂ පත්‍රය බිලියන 10යි. බිලියන 100ක් කියමු. ඒ බිලියන 100ක assets. වත්කම් තියෙන මුළු වත්කම් බිලියන 100ක්. මේ වත්කම් වලින් අපි කියමු වගකීම් වෙන බිලියන 40. එතකොට මේ දෙකේ වෙනස එනි ඉක්මන ප්‍රමාණය බිලියන 60. දැන් මේ ආයතනය විසිරුවා හරින දවසකට ඒක කරන්නේ මුළු වත්කම් ප්‍රමාණය ගන්නවා. ඒකෙන් සියලු වගකීම් ගෙවලා දානවා පළවෙනි. අනිත් ඒ වගකීම් ඇතුළත තියෙන පුළුවන් බැංකුවට අදාළ ගෙවීම්, ණය හිමියන්ට ගෙවීම්, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම මොකද ආදායම් බදු සඳහා අවශ්‍ය ගෙවීම් මේ සියල්ලම ගෙවලා 60ක් ඉතුරු නම් මේ 60 අයිති වෙන්නේ කොටස් හිමියන්. ඒ කොටස් හිමියන්ට තමයි මේ 60 අයිති වෙන්නේ. ඒගොල්ලන්ට මේ 100ම අයිති නැහැ. එකෙන් ණය ප්‍රමාණය ගෙවුවට පස්සේ ඉතුරු ප්‍රමාණය තමයි කොටස් හිමියන්ට අයිති. දැන් මේ ඊට පස්සේ වෙන්නේ මේ ඉතිරි වෙන බිලියන 60 බෙදනවා කොටස් හිමි ප්‍රතිශතය අනුව. අපිට 10%ක් හිමි නම් අපිට අයිති වෙන්නේ මේකෙන් 10%යි. බිලියන 6යි අපිට ලැබෙන්නේ උඩින්. ඊට වඩා ලැබෙන්නේ නැහැ. හරි ගායත්‍රි ප්‍රශ්න මොකක්ද තියෙනවද? හරි તો ලාභාංශ ගෙවීමේදී දැන් ආයතන විසිරුවා හැරීමේදී අපිට ලැබෙන්නේ ආයෝජනය කරපු ප්‍රමාණය අනුව තමයි. ඒකින්ද තමයි කියන්නේ කරන්නා වූ කොටස් ප්‍රමාණය ආයතනයේ අයිති විශාලත්වය පෙන්නුම් කරන අතර ඒ අනුව ලබන්නා වූ වරප්‍රසාද තීරණය වෙනවා කියලා. දැන් ඒ වගේම අපිට පුළුවන් මේ හා සමානම වැදගත් දෙයක් තමයි අපි සාමාන්‍ය කොටස් වලදී ගත්තොත් අපිට ලැබෙන වරප්‍රසාදය තමයි අපිට ඡන්ද පාවිච්චි කිරීමේ අයිතියක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් ඒ අනුව නම් ඉතින් අපිට තියෙන මහා මැතිවරණ ජනාධිපතිවරණ වගේ ඡන්ද නෙමෙයි. නමුත් මේ ආයතනයට අදාළ යම් ඡන්දයක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ වාර්ෂික සභා රැස්වීමේදී වෙන්න පුළුවන් නැත්නම් විශේෂ රැස්වීමකදී වෙන්න පුළුවන් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවක් ලැබුණොත් මේ සාමාන්‍ය කොටස් හිමිකරුවන්ට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් එහෙම පාවිච්චි කරනකොට දැන් අපි හිතමු මෙතන ඉන්නේ මේ අපි කියලා හිතමු අපිට අයිති 10%යි කම්පැනි. මේ ආයතනය. තව පාර්ශවයක් අපි කියමු 90%යි පාර්ශවයක් ඉන්නවා. right ඉතින් වාර්ෂික සභාව ඇසීමට අපි දෙගොල්ලෝ යනවා. මේ තාත්තයි ඉතින් ඒ සහ B කියලා
A B දෙන්නම ගියාන් පස්සේ සභා රැස්වීම ඡන්ද හදිසියෙ තිබුණොත් මේ දෙන්න අත උස්සන්න ගත්තොත් අත උස්සලා නම් ඡන්දේ පාවිච්චි කරන්නේ right අත උස්සලා නම් මේගොල්ලන්ට ලැබෙනවා 50-50 A 50%, B 50%. නමුත් ඡන්ද පාවිච්චි කරනවා නම් ඡන්ද පාවිච්චි කරනවා නම් A ගේ තීරණය 90ක් බලපානවා මේ ඡන්දේ ප්‍රතිඵලයට. ඒ වගේම B ගේ තීරණය 10 බලපාන්නේ ඡන්දේ ප්‍රතිඵලයට. හරි දැන් වරප්‍රසාද ඒ තුන තමයි ලාභාංශ ගෙවීමේදී ඡන්දය පාවිච්චි කිරීමේදී සහ ආයතනයේ විසිරීමේ මේ තමයි අපිට ලැබෙන වරප්‍රසාද. මේ වරප්‍රසාද අපිට හිමි වෙන්නේ අපි ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය. ඒක විශාලත්වය අනුව. මේ විශාල වෙන්න අපිට තියෙන වරප්‍රසාද වැඩි. අපි කලින් කතා කරා ඡන්දේ පාවිච්චි කරන විදිහ. right? සමහරවිට ඒ ඡන්දේ පාවිච්චි කරන්න වෙන්නේ අත උස්සලා වෙන්න පුළුවන්. ඒකට කියන්නේ raise of hands. raise of hands යනවා නම් ඒ ඡන්දේ ඒ සභා රැස්වීමට සහභාගී වෙච්ච හැම කොටස්කරුවෙකුටම පුළුවන් අත උස්සලා ඡන්දය ප්‍රකාශ කරන්න. අත උස්සීම. කියන්නේ අපි කියමු මේ සමාගමේ කොටස්කරු දෙන්නයි කෙනෙක් ඒට 90ක් ඇති B 10යි ඇති. එහෙම වුණොත් A සහ B දැන් අත උස්සීමෙන් ඡන්දය ප්‍රකාශ කරනවා නම් A සහ B ගේ ඡන්ද වලට ලැබෙන්නේ එකම ට්‍රීට්මන්ට් එක. කියන්නේ A 100%යි B 100%යි. අපි කියමු තව ඡන්ද තව කොටස්කාරය අපි කියමු 4-5 දෙනෙක් හිටියා නම් ඒගොල්ලෝ ආයෝජනය කරපු ප්‍රමාණයට අනුව නෙමෙයි ඒ ආයෝජනය කරපු ප්‍රමාණයට අනුව නෙමෙයි ඒ 5 දෙනා අතර සම තමයි මේක බෙදෙන්නේ. ඒ 5 දෙනෙක් ඉන්නවා නම් ඒ 5 දෙනා ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඡන්දය අත උස්සලා නම් ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ ඒ ආයෝජනය කරපු ප්‍රමාණය අනුව නෙමෙයි නමුත් සම තමයි බෙදෙන්නේ. ඒක කියන්නේ show of hands or raise of hands. We වඩාත් හොඳයි show of hands. ඒ වගේම තමයි අනික් විදිහ poll. ඒ කියන්නේ ආයතකරුවට මේ කොටස් කරන්න පුළුවන් ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරනවා. අපි ගිහිල්ලා ජනාධිපති වර්ණය හරි මැති වර්ණයක හරි ඡන්දය ප්‍රකාශ කරනවා වගේ poll එකක් දාන්න පුළුවන්.
ඒක සටහන් කරලා තමයි ඡන්දය ගණන් කරන්නේ. දැන් හෝල් කරොත් මේ ආයෝජනය කරලා තියෙන ප්‍රමාණයට අනුව තමයි ඒකට බර තියෙන්නේ. ඒ කියන්නේ අඩුවෙන් ආයෝජනය කරපු එක්කෙනාගේ ඡන්ද ප්‍රතිඵලයට වඩා වැඩියෙන් ආයෝජනය කරපු එක්කෙනාගේ ඡන්ද තීරණයට තැනක් දෙනවා. හරි? එතකොට යම් අවස්ථාවක් ආවොත් අපිට ගිහිල්ලා යම් කිසි තීරණයකට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන්න ඕන. නමුත් අපි හිතමු මේජර් ෂෙයාර්හෝල්ඩර් නෙමෙයි. අපි මයිනොරිටි ෂෙයාර්හෝල්ඩර්. ඒක ගිහිල්ලා අපි AGM එකේදී වාර්ෂික සභා රැස්වීමේදී ඉල්ලන්න වෙන්නේ show of hands කියන ඡන්ද ප්‍රකාශ කිරීමේ මාර්ගය. ඒක මොකද show of hands කරොත් අපිට ලැබෙන වරප්‍රසාද අනිත් හැමෝටම ලැබෙන වරප්‍රසාද හා සමානයි. නමුත් අපි මයිනොරිටි ෂෙයාර්හෝල්ඩර් නම් අපි කියලා පෝල් එකක් කිව්වොත් අපිට chance එකක් නැති වෙනවා. හරි. ගායත්‍රි දැනට ප්‍රශ්න තියෙනවද? සර් පෝල් කියලා ක්‍රමයක් කිව්වේ අන්න එක ගැන චුට්ටක් කියලා දෙන්න පුළුවන්ද? ඒක තේරුණේ නැහැ. ඡන්ද විදි දෙකක් තියෙනවනේ. ඔව්. එකක් ගිහලා අපි ගියමු අපි දෙන්න තමයි ඡන්ද මේ කොටස් කරු. හරි? මට තියෙන 10ක් ඔයාලට තියෙන 90ක්. අපි යනවා වාර්ෂික සභා රැස්වීමට ගිහිල්ලා ඡන්දෙදී අපි show of hands මාර්ගයෙන් ඡන්ද දෙනවා නම් අපි දෙන්නම 50 50 තමයි ඒක ඡන්ද වැඩේ. ඒ කියන්නේ අපි දෙන්නගේ දෙන ඡන්දය ඔයාගේ ඡන්දය එකයි මගේ ඡන්දය එකයි. ඡන්ද දෙකයි තියෙන්නේ. right. ඡන්ද දෙකෙන් තමයි තීරණය යන්නේ. ඉතින් අපි දෙන්නටම අර weightage එක එකයි. එකම weightage එක යන්නේ. වට 90ක් තිබ්බයි කියලා වට වැඩිපුර වරප්‍රසාද නැහැ. show of hands. Right? Then poll කියලා කියන්නේ අපිට දෙන පොඩි තුන්ඩුවක්. ඒක අපි කියන්න ඕනේ agree නැත්නම් disagree. හරි අපි මේකේ අදාළ නැතිද කපන්න ඕනේ. අපි දෙන්න ගිහිල්ලා මේ මාර්ගයෙන් ඡන්දය දුන්නොත් මම දෙන්න ඡන්දයට අදාළ 10%යි. ඔයා දෙන්න ඡන්දයෙන් 90ක බරක් ගෙනියන. පැහැදිලිද? පැහැදිලි සර්. වෙනත් ප්‍රශ්න තියෙනවද? නෑ සර්. හරි. ඉතින් දරන්නා වූ කොටස් ප්‍රමාණය අයිතිය විශාලත්වය පෙන්වු කරන අතර ඒ අනුව ලබන්නා වූ වරප්‍රසාද තීරණය වේ. හරි. ඉතින් මතක තියාගන්න වරප්‍රසාද මේ තුනයි තමයි ලැබෙන්නේ. ලාභාංශ ඡන්දය පාවිච්චි කිරීම සහ ආයතනයේ විශ්ලේෂණය. හරි. ඉතින් මේ ලාභාංශ ගණනයට වැටෙනවා වරණීය කොටස් එන rights වරණීය කොටස් විකතු වෙදී scrip dividends ලාභාංශ විදි දෙකක් තියෙනවා scrip නැත්නම් cash. scrip dividends කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් ගමු. මම උදාහරණයක් කියන්නේ අපි ජෝන් කීල්ස් ආයතනයේ කොටස් විදදී ගත්තොත්
ජොන් කීල්ස් මගින් කිව්වොත් සෑම කොටස් දෙකකටම මේගොල්ලෝ එක ස්ක්‍රිප්ට් එකක් ඉෂු කරනවා කියලා කියන්නේ යම් දිනක ඒ කියන්නේ x dividends දවස කුම් dividends අන්තිම දවස x dividend දවස පවර්ට පත් වෙද්දී මං ගාව තියෙන සෑම කොටස් දෙකකටම ඒගොල්ලෝ එක ස්ක්‍රිප්ට් dividend එකක් දෙනවා. හරි වැඩිපුර නිකන් නොමිලේ කොටසක් දෙනවා. නැත්නම් කෑෂ් dividends දෙනවා. මේගොල්ලන් කියනවා සෑම ජොන් කීල්ස් කොටසකටම රුපියල ගානේ ලාභාංශ ගෙවනවා කියලා. ලාභාංශ ප්‍රොප්‍රසාදිත කියන තමයි ලාභාංශ ඡන්ද පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනේ ලික්විඩේට් කරන්න. කොටස් වෙළඳපොළ ප්‍රතිලාභ ප්‍රාග්ධන ලාභ. ඒත් අපි දැන් ගිහිල්ලා සාස්ත්‍රකාරයෙක් ගාවට ගිහිල්ලා අපි අත දීලා අහනවානේ අපිට ලැබෙන ලාභ මොනවද කියලා. එයා කියන්නේ ධන ලාභ, ජීවිත ආයුෂ ලාභ, එක ලාභ තියෙන්නේ. ඒ වගේම කොටස් පිළිදී ගත්තොත් අපිට ප්‍රතිලාභ ලැබෙනවා. මොනවා වගේ ප්‍රතිලාභද? ප්‍රාග්ධන ලාභ. ප්‍රාග්ධන ලාභ කියන්නේ අපි රුපියල් 100කට මිලදී ගත්ත කොටස රුපියල් 150 බවට මිල වැඩි වුණොත් ප්‍රාග්ධන ලාභ වෙනවා. ඉතින් ප්‍රාග්ධන ලාභම විතරක් නෙමෙයි ප්‍රාග්ධන අලාභත් වෙන්න පුළුවන්. 100කට මිලදී ගත්ත කොටස රුපියල් 90කට වැටෙන්න බැරි කමක් නැහැ. අපිට අර නිත්‍ය වශයෙන් කියන්න අමාරුයි මේ මිලදී ගත්ත එක අනිවාර්යෙන් ලාභයක් වඩපත් වෙනවා කියලා. ඉතින් ප්‍රාග්ධන ලාභ අලාභ දෙකම සිද්ධ වෙන්න පුළුවන්. ලාභාංශ. දැන් අපි සාකච්ඡා කරේ ලාභාංශ ගැන. ලාභාංශ කොටස් දෙකක් වෙනවා. එකක් ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ්ස් නැත්නම් කෑෂ් ඩිවිඩන්ඩ්ස්. සංචිත ප්‍රාග්ධනීකරණය. yani reserves, retained earnings. Right. කියන අපි ජොන් කීල්ස් ආයතනයේ අවුරුද්දකට අපි කියමු බිලියන 2ක ලාභයක් ලැබුවොත් ජොන් කීල්ස්ට ඔන්න වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් ඒගොල්ලන්ගේ ලාභය දෙන්න පුළුවන් කොටස් කරුණා. එහෙම නැත්නම් ලාභය බෙදන්න නැතුව තියාගන්න පුළුවන්. right. සංචිත ප්‍රාග්ධනීකරණය. ඒ කියන්නේ ලාභය ප්‍රාග්ධනයට එකතු කරලා තියෙනවා. හිමිකම් නිකුත්ව rights issue. rights issue කියන්නේ දැන් අපි කියමු ජොන් කීල්ස් දැන් යන්නේ රුපියල් 100කට නම් ඒගොල්ලෝ කියයි මාර්තු 31කට කොටස් හිමි අයට ඕනනම් එක කොටසක් රුපියල් 80 ගානේ හිමිකම් නිකුත්වක් කරනවා කියන්නේ. විභජනය. right. කියන්නේ ජොන් කීල්ස් කියයි දැන් ඒගොල්ලන්ගේ කොටසක මිල රුපියල් 100 නම් එක කොටසක් කොටස් දෙකක් බවට පත් කරනවා කියලා. එක කොටසක් කොටස් දෙකක් බවට පත් කරනවා. ඒ කියන්නේ එක කොටසක් හිමි පුද්ගලයෙක්ට ඒගොල්ලෝ පවසන දවස ඇතුළත ඒ කොටස් තිබුණොත් ඒ කොටස් දෙකක් බවට විභජනය කරනවා. එතන අපි දැක්ක පහුගිය දවස්වල ඔය හේලිස් ගෲප් එකේ තිබිච්ච ආයතන වල කොටස් විභජනය කරා. ළඟදී සම්පත් බැංකුවේ විභජනය කරා. රොයල් සෙරමික්ස් කරන් යනවා. ඒ වගේම තිබ්බා ඒකා හේලිස් ඔය සමාගම් වල කොටස් විභජනය කරා. ද්‍රවශීලතාව. ද්‍රවශීලතාව කියන්නේ ගාත්‍රි මොකක්ද ද්‍රවශීලතාව කියන්නේ? ද්‍රවශීලතාව කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
ද්‍රවශීලතාව කියන එක නිර්වචනය කරන්න. සම්මේ මුදල් සංසරණය වැඩි කිරීමද? මුදල් සංසරණය වැඩි කිරීම. හොඳයි. හොඳ අදහස. හරි. කියපු කරුණ හොඳයි. මුදල් සංසරණය වැඩි කිරීම දැන්. මම මේ විදිහට පැහැදිලි කරනවා. උදාහරණයක් සමග. හරි අපි මේ පෑන අපි මම එක්ස්ට්‍රීම් උදාහරණයක් ගන්න. අපි කියමු මට තියෙන කියලා නිකන් උපකල්පනය කරමු අක්කර 100ක්. අක්කර 100ක අපි කියමු ඉඩමක් තියෙනවා මට. රයිට් අක්කර 100ක. දැන් වෙන මුකුත්ම වත්කමක් නැහැ මට. ඒ අක්කර 100 ඉඩම විතරයි තියෙන්නේ. වෙන මුකුත්ම නැහැ. පිටක්වත් නැහැ. ඉතින් දැන් මේ අක්කර 100 ඉඩම ඇත්තටම බලවත් එක වත්කමක් නේ. හරි? වත්කම. ඉතින් මට වෙන මුකුත්ම වත්කම් නැහැ. මට තියෙන මේ අක්කර 100 පමණයි. හරි? හැබැයි මට ඕනේ එක පාටම ගිහින් දැන් බඩගින්නක් එනවා මට ඕනේ බත් පැකට් එකක්. හරි පාන් ගෙඩියක් හරි ගන්න. මං ගා වෙන සල්ලි නැහැ. ක්‍රෙඩිට් කාඩ් මොකුත් නැහැ. එතකොට මං කොහොමද මේ පාන් ගෙඩිය ගන්නෙ? නැත්නම් බත් එක ගන්නෙ බත් පැකට් එක. ඒක ගන්න නම් මම අර ඉඩම පොඩි ගෑලක් විකුණන්න. right? කියන්නේ අද අංගක් විකුණන්න. පාන්ගෙඩිය ගන්න. නේද? ඉතින් මේ ඉඩමේ වර්ග අඩියක් විකුණන්න පහසුද අමාරුද? මට ඕන වෙලාවක ගිහිල්ලා දෙන්න පුළුවන්. පාන් ගෙඩිය බඩගින්නක් ආපු ගමන් ගිහිල්ලා මාර්ගඩියක් විකුණනවා. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. හැබැයි අපි හිතමු ඒ අක්කර 100ක් නෑ මිලියන 100ක් තියෙනවා කොට්ටයට. එතකොට පාන් ගෙඩියක් ගන්න මම ලොකු මහන්සියක් වෙන්න අවශ්‍යද? නෑ. අවශ්‍ය නැහැ. right. ඒක තමයි වෙනස. ඒ කියන්නේ ඒ ඉඩම ද්‍රවශීලතාවයෙන් වැඩිද අඩුයිද? අඩුයි. අඩුයි. නමුත් මං ගාව තියෙන සල්ලි ද්‍රවශීලතාව වැඩි. වැඩි. හරි. ඒක තමයි වෙනස. දෙකම වත්කම්. නමුත් ඒ වත්කම් වල තියෙන අර ලික්විඩ් ස්ටේට් එක අපි කියමු මේ වතුර බෝතලේ ඇතුළේ තියෙන වතුර ටික. ද්‍රවශීලයි. ඕනේ පැත්තකට යවන්න පුළුවන්. හැබැයි මේ බිල්ඩින් ද්‍රවශීල නැහැ. හරි ඉතින් අපි
අපි අතන බිල්ඩින් එක බලාපොරොත්තු වෙන්නේ ද්‍රවශීලතාවකුත් නෙමෙයි. මොකද ඒක අපි ආයෝජනය කරලා තියෙන ඉතාම ඈතට. නමුත් වතුරෙන් අපි අයිස් කැට වෙලා වැඩක් නැහැ. මොන නම් ඒක ද්‍රවශීල වෙන්න ඕනේ නේ. ඒක තමයි ද්‍රවශීලතාව කියලා කියන්නේ. වත්කමක් තිබුණට ඒ වත්කම පාවිච්චි කරන්න අවශ්‍ය විදිහ අනුව ද්‍රවශීලතාව වෙනස් වෙනවා. නැත්නම් අපි ඉඩමක් ගත්තොත් අපි ඉඩම ගන්නේ ද්‍රවශීලතාව අපේක්ෂා සඳහා නෙමෙයි. නමුත් අපි ATM එක කියලා මුදල් ගන්නේ මේක අවුරුදු 15ක් අපි ගාව තියාගෙන ඒ මුදල් පාවිච්චි කිරීම වත්කම් පාවිච්චි කිරීම නැත්නම් ආයතන කිරීම අනුව ද්‍රවශීලතාව අවශ්‍යතාව මත වෙනස් වෙනවා. හරි ඉතින් දැන් මට අර කලින් අවස්ථාවේ ඇත්තටම ඕනේ උනේ ඉඩම දීලා මුදල් ගන්න නෙමෙයි. හරි ඉඩමේ අර වර්ග අඩිය දීලා මට අවශ්‍ය උනේ මුදල් ගැනීම නෙමෙයි. මට ඇත්තටම ඕනේ මොකද්ද? පාංගිරියක්. right. ඉතින් මට පුළුවන්කමක් තිබ්බනම් මුදල් හරහා යන්නේ නැතුව මේ ඉඩම පාංගිරිය. ඉඩම කෙලියම පාංගිරියක් කරන්න බැරි නිසා ඉඩම මුදල් බවට පත් කරලා මේ මුදල් තමයි පාංගිරිය බවට පත් කරන්නේ. හැබැයි මට යන්න කෙලිම අවශ්‍ය නැහැ පුළුවන් නම් මේක තමයි හරිම විදිහ. ඇත්තටම කරන්න අවශ්‍ය තිබුණේ ඉඩමෙන් පාංගිරිය ගන්න. නමුත් කරන්න වෙන්නේ මට ඉඩම මුදල් වලටපත් කළා ඒ මුදල් වලින් පාංගිරියක් වලටපත් කරගන්න. දැන් ඒකට හේතුව ඉඩම ද්‍රවශීලතාව ඉත අඩුයි. මට ඉඩම දීලා පාංගිරිය ගන්න බෑ. මොකද ඒ ඉඩම මට පාන් විකුණන මුදලාලිට සමහරවිට ඉඩමක් අවශ්‍ය නැති වෙන්න පුළුවන්. එයාට ඉඩමක් අවශ්‍ය නැත්නම් මට ගිහිල්ලා එයාට බල කරන්න බෑ ඉඩම අරගෙන මට පාංගිරිය දෙන්න. අපි යාට අවශ්‍ය මුදල්. ඉතින් මම යාට මුදල් කොහෙන්ද හොයලා දීලා එතනින් තමයි පාංගිරිය ගන්න. හැබැයි අදිසි අපි කියමු එයාට අවශ්‍ය මේ පෑන. ඒ කඩේ මුදලාලිට අවශ්‍ය පෑන. එහෙමනම් මට ඉඩම විකුණලා පෑන අරගෙන පාංගිරිය ගන්න සමහර මුදල් දෙන්න. හරිද? එතකොට ඉතින් එහෙනම් මට ගහලා තමයි යන්න වෙන්නේ අන්තිමට පාංගිරිය ගන්න. මේ එක අවස්ථාවල වත්කමේ තියෙන ද්‍රවශීලතාව වෙනස් වෙනවා. ද්‍රවශීලතාව කියලා ඇත්තටම කියන්නේ වත්කමක් තවත් වත්කමක් බවට පත් කර ගැනීමට තියෙන පහසුව හෝ අපහසුව. ද්‍රවශීලතාව වැඩි නම් කෙලිම මුදල් මගේ අතේ තියෙනවා මට පුළුවන් බොහොම පහසුවෙන් වෙන වත්කමක් බවට පත් කරගන්න. හැබැයි සමහර වත්කම් වලට තියෙන ද්‍රවශීලතාව අඩුයි. ඉතින් ඒක සෑහෙන වටයක් කියලා තමයි අවශ්‍ය වත්කම බවට පත් කරගන්න වෙන්නේ. ඒ වගේ අවස්ථාවක් ද්‍රවශීලතාව ඉතා අඩුයි. හරි. ඉතින් මේකේ ස්ටෙප්ස් ගන්න වැඩි වෙන්න පියවර ගන්න වැඩි වෙන්න මට වෙන පාඩුවත් වැඩි. මොකද මම ඉඩම විකුණලා ඊට පස්සේ පෑන ගන්නවා. පෑන විකුණලා මුදල් ගන්නවා. මුදල් දීලා පාංගිරිය ගන්නවා. ඉතින් ඒ ස්ටෙප්ස් ගන්න වැඩි වෙන්න තියෙන ලොස් එක වැඩි.
ඒ වගේ මට ඉදම එකපාරටම විකුණන්න බෑ. ඒක සෑහෙන කාලයක් යනවා. ඒ කාලය සහ මුදල් ඉතාමත්ම වැඩිම වැය කරන්න බල අවස්ථාවක් වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි දර්ශනීයතාවය ඉතාමත්ම වැදගත් දේ. දැන් ඩ්‍රැෆ්ට්ගේ හිතන විදිහට වඩා ආයතනයකට වැදගත් වෙන්නේ ලාභයද නැත්නම් දර්ශනීයතාවය? ආයතනයකට වඩාත්ම වැදගත් වෙන්නේ ලාභයද නැත්නම් දර්ශනීයතාවය? ද්‍රවශීලතාවයද සර්? ඔව් මාත් එහෙම තමයි හිතන්නේ. තමයි අපි වැරදි වෙන්නත් පුළුවන්. මොකද මේ ඕනේ ආයතනයකට හොඳ ප්‍රොෆිට් වෙන්නත් පුළුවන්. රුපියලක්වත් දර්ශනීයතාවයක් නැතුව. right? ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ විකුණුම් කරන්නේ ණයට. ඉතින් ණය ගැතිය ගොඩක් ඉන්නවා. ඒ විශේෂ පත්‍රය අරන් බලුවොත් විකුණුම් වල එන්න වැඩි වෙනවා. හැබැයි රුපියලක්වත් එන්නේ ඔපරේෂන්ස් වල. එහෙම වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ ආයතනයේ ලික්විඩිටි අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ද්‍රවශීලතාවය අවශ්‍ය ප්‍රමාණය තියෙනවා නම් එයා පුළුවන් අර එයාගේ ඔපරේෂන්ස් හිර වෙන්නේ නැතුව ගන්නට මැනේජ් කරගෙන යන්න. මම හිතනවා වගේත් ද්‍රවශීලතාව වැදගත් වෙයි කියලා කියන්න හේතුව එකම වෙන්න ඇති. දැන් එන්රොන් කියලා කම්පැනි එකක් තිබ්බා එන්රොන්. හරි. ඒකල වෙලා ලෝකයේ ඒ දවස්වල තිබිච්ච එනර්ජි කම්පැනි එනර්ජි සෙක්ටර් එකේ දැවැන්ත කම්පැනි එක. Fortune 500 එකෙත් number 1 ආවා. මේ එන්රොන් අතර මචා කරා. ඒගොල්ලෝ ආර්ථර් ඇන්ඩර්සන් කියලා කියන ඔඩිට් ෆර්ම් එකක් එක්ක මොකක් හරි ලින්ක් එකක් දාගෙන කියන ඔඩිට් ෆර්ම් එක වෙරිෆයි කරා. ඒගොල්ලෝ true and fair වේබුත් ඉෂුව කරා මේගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් බලලා. ඒ කියන්නේ ආර්ථර් ඇන්ඩර්සන් උත් සමහරට එන්රොන්ට හවුල් වෙන්න ඇති. right? මොකද එන්රොන් කොලැප්ස් වුණාට පස්සේ ආර්ථර් ඇන්ඩර්සන් උත් ඒකම ගියා. දැන් මේ එන්රොන් කරපු වැඩේ තමයි ඒගොල්ලන්ගේ වියදම් කැපිටලයිස් කරනවා. කියන්නේ වියදම ස්ථාවර රත්නම් විදියට රෙකෝඩ් කරලා. කියන්නේ P&L එකේ මොකද ආදායම් වියදම් ගිණුමේ වියදම දාරපු වියදම ලාභයෙන් අඩු කරන්නේ නැතුව ඒගොල්ලෝ ශේෂ පත්‍රයට ගෙනියලා ඒක කැපිටල් ඇසට් එකක් විදියට පෙන්නනවා. හරි. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා. මොකද වියදම් අඩුයිනේ ප්‍රොෆිට් එක වැඩි. හොඳට ප්‍රොෆිට්ස් කරනවා. ඔය ඇත්තටම කෑෂ් ෆ්ලෝස් ගිහිල්ලා එළියට. කෑෂ් ෆ්ලෝස් නැහැ. ඉතින් ඒගොල්ලන් සස්ටේන් කරගන්න බැරුව. හරි ඉතින් හොඳ ප්‍රොෆිට්ස් වෙනවා නමුත් සස්ටේන් වෙන්නේ නැහැ. දැන් ලීමන් බ්‍රදර්ස් ඒගොල්ලන්ට ද්‍රවශීලතා ගැටලු ඇති වුණා. නික්ලීසන් වැඩ කරපු බැංකුව ගායකට මතකද? නික්ලීසන් මම හිතන්නේ හොඳට අහන්න පුරුදු නමක් වෙන්න ඕනේ. නික්ලීසන් මොන බැංකුවේද? නික්ලීසන් ලංකා බැංකුවේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඔව්. දන්නේ සර්. හරි. මේ විෂය කරනවා නම් නික්ලීසන් කවුද කියලා අනිවාර්යෙන් දැනගන්න. මේ ලංකාවේ මිනිස්සෙක් නෙමෙයි. හොඳ වෙලාවට.
ඇවිල්ලා UK වල කෙනෙක් බැරින්ග්ස් බැංක් තමයි වැඩ කරන්නේ. බැරින්ග්ස් බැංක්. හරි. ඉතින් මේ බැරින්ග්ස් බැංකුව ලෝකයේ අවුරුදු 225ක් පරණ බැංකුවක්. එංගලන්තයේ මහරජුලගේ මුදල් පවා මේ බැරින්ග්ස් බැංකුවේ තිබ්බා. ඉන්වෙස්ට්මන්ට් බැංකුව වල පරණම බැංකුවක්. නිකස් වල. එයි යා ඇග්‍රෙසිව් ට්‍රේඩර් කෙනෙක්. යා අදාළ නැති ට්‍රේඩ්ස් ගොඩක් කරා. වංචනික ට්‍රේඩ්ස් කරා. ඉතින් එයා කරු වැඩේ ඊළ සිස්ටම් එකේ හොර account එකක් හැදුවා. කස්ටමර් account එකක් හොර හැදුවා. ඒ නම්බරේ 8888 හරි. ඉතින් එයා මේක account එක ට්‍රේක් කරන්න ගත්තා. මොකක් හරි loss වුණොත් අනිවාර්යෙන් මේ account එක තමයි සල්ලි දාලා මේ loss එක පාක් කරේ. ඒතකොට කස්ටමර් loss වෙනවා කියන්නේ බැංකුව profit වෙනවා. ඒක බැරින්ග්ස් බැංකුව හොඳ profits වෙනවා. නමුත් ඇත්තටම ඒගොල්ලෝ නොදැනුවත්වම ඒගොල්ලන්ට තිබිච්ච ප්‍රවශීලතාව අඩු වෙන්න ගත්තා. මොකද කස්ටමර් loss කරනවා කියන්නේ කස්ටමර්ට payments ගොඩක් යනවා. ඉතින් මේ ඇත්තටම කස්ටමර් කෙනෙක් නෙමෙයි. පොරොට හදපු කස්ටමර් කෙනෙක්. right. ඉතින් ඒක නිසා payments යනකොට මේ බැලන්ස් වලට මේක දරා ගන්න බැරි වෙනවා. loss වල වහන්න ඕන. හරි රික්ලීසන්. ඉතින් මම අනිවාර්යෙන් දාන්න ඕනේ මූව් එකක් තියෙනවා. රෝග නික්ලීසන්ගේ කතාව. මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. මම හිතන්නේ YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරන්න තමයි වෙන්නේ. නික්ලීසන්ගේ කතාව. The Rogue Trader. මේ විෂය කරනකොට තියෙන ඇත්තටම ෆන් එක මේක තමයි. මොකද විෂය කරන විතරක් ඉගෙන ගන්න බෑ. මොකද විෂය කරන මේකට අදාළ තාමත්ම පුළුල් පරාසයක තියෙනවා. අපි පුළුවන් තරම් කියවන්න තමයි මේක අපිට තේරුම් ගන්න. ඉතින් ඒක පොද ඇත්තටම මේ මූවිස් බලන එක. ඒක බොහොම හොඳට පැහැදිලි කරනවා මොකද උනේ කියලා. ඉතින් මේකේ අවදානම් තියෙන්නේ මේ මූවි එක ඇත්තටම පොතක් ආශ්‍රයෙන් කරලා තියෙන්නේ. ඒ පොත ලියලා තින්නේ නික්ලීසන්මයි. හරිද? එයා ගැනම කියපු අදාළ ඔටෝබයෝග්‍රැෆි එකක් වගේ. හරි. හරි බලන්න සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන්. අපි බලමු The Big Short. අනිවාර්යෙන් බලන්න. මේක subprime mortgage crisis. පදනම් කරගත්ත move එක. subprime mortgage crisis. අපි බලමු අපි The Wizard of Lies. Bernard Madoff කතන්දරය. ඒ වෙලාව හම්බ වෙන විදිහට මේ මූවිස් කරන බලන්න අනිවාර්යෙන් බලන්න කියලා මම කියන්නේ. තාමත්ම හොඳ කතන්දර. ඔක්කොම ඇවිල්ලා ඇත්ත කතා. සුරංගනා කතා නෙමෙයි. ලෝකේ ඇත්තටම වෙච්ච දේවල් ටික. බර්නාඩ් මේඩොෆ් ලෝකේ ලොකුම පොන්සි ස්කීම් එක. ලංකාවේ කෙනා. හරි අර පිරමිඩ් ස්කීම් වගේ තියෙන. ඉතින් ඇත්තටම මෙයා කරේ කිසිම ආයෝජනයක් කරන්නේ නැතුව
ගුරුවරට ෆන්ඩ්ස් රේස් කරා. හරි ඉතින් ආයෝජකයෝ 100,000 ගණනක් ඉන්නවා. එයා කරන්නේ ඉතින් මේ ආයෝජකයා දෙන මුදල් වලින් තව ආයෝජකයෙක් පියවනවා. ඒ වගේ වැඩක් තමයි එයා කරේ. කොහෙවත් ඒ සල්ලි දාන්නේ නැහැ. ඒකෙන් එයා කාලා බීලා හොඳට හිටියා. ආයෝජකයන්ගේ ලැබෙන සල්ලි වලින් එක එක ආයෝජන සෙල් කරා. එච්චර කරේ. හරි. ඒක ලස්සනට කරගෙන ගියා. හොඳ ටවර් එකක් ගහලා ඇත්තටම මේ අදටත් මේ වැඩේ කරගෙන යනවා සබ්ප්‍රයිම් මෝගේජ් ක්‍රයිසිස් එක නොවෙන්න. එයාට වුණ ප්‍රශ්නේ තමයි සබ්ප්‍රයිම් මෝගේජ් ක්‍රයිසිස් එකේදී හැම එකනම ලොස් පාඩු විඳින්න ගත්තා. මේ පාඩු පියව ගන්න පුළුවන් වුණේ මේ බර්නාඩ් මේඩොෆ්ගේ ලැබෙන ප්‍රොෆිට්ස් වලින්. මේ හැමෝම බර්නාඩ් මේඩොෆ්ගේ තියෙන සල්ලි ටික එළියට ගත්තා. හැමෝම එළියට ගත්තා. ඒකට තමයි ඇත්තටම දැක්කේ මේකේ කිසිම දෙයක් නැති බව. right. ඉතින් මේ කතන්දර බලන්න ඕනේ. බැංකු කරුවෙක් අනිවාර්යයෙන්ම මේ තුන බැලිය යුතුම තමයි. බැංකස්. හරි ඉතින් ලබන සතියේදී කොහොම හරි බලන්න. මොකද ඒක බැලුවාම දැනුම් සම්භාරයක් එනවා. දැන් 100ක් කියවලා ගන්න බැරි දැනුමක් මේ පැය 5ක් 6ක් විතර මේ මූවිස් ටික බැලුවොත් එනවා. හරි මම පැය 20කදී කවර් කරන්න බැරි ලෙක්චර්ස් එකක් වල මේ මූවිස් ටික බලලා පැත්තක් ගාලා ඉගෙන ගන්න. පැහැදිලි සර්. right. සමහරට ලබන සතියේ පන්තිය නොපැවැත් වෙන්න පුළුවන්. අතරම ලබන සතිය දෙකේම සමහර විට මම තාම ෂුවර් නෑ. එහෙම වුණොත් අපි ආයේ මුණ ගැහෙන්නේ මාර්තු 21. right. අපි ගොඩක් විට මාර්තු 21 හෝ 28 විෂය නිර්දේශයේ අවසන් කරලා ඊට පස්සේ දෙකටම ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරනවා. හරි. ඉතින් යම් ගැටලු තියෙනවා නම් අපි මේ ප්‍රශ්න උත්තර සාකච්ඡා කරන ASCII විසඳන්න ගමු. දැන් ඔයගොල්ලෝ මේ සතියේ දැන් මාසෙකට විතර කලින් තිබිච්ච පේපර් එක දකින්න ඇති ඒක දැක්කා නම් තේරෙයි කොච්චර ලේසිද කියලා නේ. මේ විභාගේ කොච්චර ලේසිද. අපරාධ ගිය පාර කරන්න තිබ්බයි කියලා ගොඩක් අය නැහැ නේද. එච්චරම ලේසි විභාග ප්‍රශ්න. හරි ඉතින් මේක ඇතරම පාස් නොවීම කිසිම හේතුවක් නැහැ. අනිවාර්යෙන් පාස් කිය යුතු විෂය. ප්‍රතිෂ්ඨාව කොටසකට නාමිකව සමාගයක් නොමැත. ඒ කියන්නේ nominal value එකක් නැහැ. කොටස් නිකුත් කරන ලබන මිල ප්‍රතිෂ්ඨාව ලෙස හැඳින්වේ. කොටස් නිකුත් කරන මිල තමයි ප්‍රතිෂ්ඨාව කියලා කියන්නේ. 2007 සමාගම් පනතට පෙර රුපියල් 10 20 100 ආදී වශයෙන් කොටස් වල නාමික අගයන් දැකිය හැකි විය. හැබැයි දැන් නාමික අගයක් නැහැ. nominal price එකක් නැහැ. රුපියල් 10 කොටස් දැන් ට්‍රේඩ් වෙන රුපියල් 100කට කියලා අපි දෙකේ වසරෙන් දෙද්දී සමහරවිට අපි දැකලා තියෙනවා. දැන් එහෙම දෙයක් නැහැ. ප්‍රතිෂ්ඨාව සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි. මේ නිසා කොටසක නිකුත් මිල සමාගම් අනුව වෙනස්. ඒකෙන්ද තමයි සමහර කොටස් වල නිකුත් මිල
50ක් වෙන්න පුළුවන් සමහර වෙලාවට 250ක් වෙන්න පුළුවන් අනිත් ඒවා 2000ක් වෙන්න පුළුවන් සමාගමට වෙනස්. කොටසක වෙළඳපොළ මිල හා ඒ සඳහා බලපන්නා වූ කරුණු. දැන් අපි දෙක වසරේ ඉන්නකොට අර ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි කියලා ඉගෙන ගත්තා. Demand, supply. ये देखा छेदन में ना तेरा तमाई price एक तेरे ने demand and supply. एक ओने में मिला तेरे ने वेंडी में demand सा supply की interaction. इल्लू में सा सेपे हो. सर बोर्ड का पेन है. हाँ. Thank you. ඉල්ලුම සහ සැපය වන අනුව තමයි ඕනෙම දෙයක මිල තීරණය වෙන්නේ. හරි අපි පාන් ගෙඩියක් ගත්තත් එහෙමයි. වාහනයක් ගත්තත් මෙහෙමයි, ඉඩමක් ගත්තත් එහෙමයි. ඕනෙම දෙයක්. මේ වතුර බෝතලේ ඉල්ලුම සැපය අනුව මිල තීරණය කරනවා. ඉල්ලුම වැඩි වෙන්න මිල වැඩි වෙනවා. සැපය වැඩි වෙන්න මිල අඩු වෙනවා. ඒ වගේම විනිමය අනුපාත. වලටත් මේක තමයි බලපාන්නේ. විනිමය අනුපාත ඉල්ලුම සැපය අනුව තමයි විනිමය අනුපාතය හැදෙන්නේ. right? ඩොලර් එක රුපියල් 190ක් වෙලා තියෙන්නේ ඉල්ලුම සැපයම අනුව තමයි. දැන් ඉල්ලුම වැඩි වෙනකොට ඩොලර් එක වැඩි වෙනවා, ඉල්ලුම අඩු වෙනකොට ඩොලර් එක අඩු වෙනවා. ඒ වගේම interest rates පොලි අනුපාත වලටත් ඉල්ලුම සැපයම තමයි බලපාන්නේ. ඇයි පොලි අනුපාත වලට ඉල්ලුම සැපයම අනුව මිල තීරණය වෙන්නේ? ප්‍රශ්න මොකක්ද? පොලි අනුපාතත් ඉල්ලුම සැපයම අනුව මිල තීරණය වෙන්නේ ඇයි? ගැට මං කියපු දෙක සමග එකම වෙනවද නැත්නම් විරුද්ධ වෙනවද? පොලි අනුපාතය තීරණය වෙන්නේ ඉල්ලුම සැපේ අනුවද නැත්නම්? ඉල්ලුම සැපේම අනුව. හේතුව? ඉල්ලුම වැඩි වෙනකොට පොලි අනුපාතය වැඩි වෙනවා. ඔව්. ඉල්ලුම අඩු වෙනකොට පොලි අනුපාතය අඩු වෙනවා. ඔව් හරි. ඒකට හේතුව ඔයා කියන හරි. පොලි අනුපාතය කියලා කියන්නේ මුදල් වල තියෙන මිල. right? මුදලට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට පොලි අනුපාතය වැඩි වෙනවා. මුදල් වල තියෙන මිල ඉල්ලුම අඩු වෙනකොට පොලි අනුපාතය අඩු වෙනවා. ඒ වගේ හරියටම හරි. ඒ වගේම තමයි කොටස් වලට. කොටසකට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට කොටසේ මිල වැඩි වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී කොටසේ මිල අඩු වෙනවා. ඒ වගේ අඩු වැඩි වෙනවා.
කොටසක වෙළඳපොළ මිල යනු ඉල්ලුම සහ සැපයීම පදනම් කරගත් කොටස් වෙළඳපොළේ යම් කිසි කොටසක් සඳහා පවතින මිලයි. ඉතින් මතක තියාගන්න ඒක ඉල්ලුම සහ සැපය අනුව තමයි වෙනස් වෙන්නේ. මේ සඳහා සමාගමෙහි අන්තර්ගත කරුණු මෙන්ම බාහිර කරුණු බලපායි. ඒ කියන්නේ සමාගම ඇතුළේ තියෙන කරුණු වගේම එළිය කරුණුත් බලපාන. ඇතුළේ තියෙන කරුණු විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු අපි ගමුකෝ බැංකුවක් උදාහරණයක්. කිසි බැංකුවක අපි කියමු එකේ මේ ප්‍රොෆිට්ස් එහෙම සෑහනද. ප්‍රොෆිට් එක හොඳට කරලා තියෙනවා. හොඳ ලාභ හොයලා තියෙනවා. හොඳට පාලනය වෙන බැංකුව. ඉතින් නමුත් ඒකේ සමහරට මිල ඒ බැංකුවේ කොටසේ මිල අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව වෙන්න පුළුවන් සමහරට දැන් මේ දවස්වල සමහරට කොරෝනා තත්ත්වය වෙනවා. ඒ වගේ අපි නොදන්න යම් හේතුවක් වෙන්න පුළුවන්. සමහරට මුළු ඉන්ඩස්ට්‍රි එකම අඩු වෙලා යන්න පුළුවන්. බැංකින් ඉන්ඩස්ට්‍රි එකම යම් හේතුවකින් අඩු වෙලා. ඒක අර මොනටෝරියම් සඳහන් ඉවර වෙගෙන යනවා. ඉතින් ඒ කාලේ තියෙන අර අවිනිශ්චිතතාවය නිසා සමහරට බැංකින් සෙක්ටර් එක වැටෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හේතු බාහිර හේතුව. ඒක බාහිර හේතුව. හරි. හොඳට ප්‍රොෆිට් හොයලා තියෙනවා, ඩිවිඩන්ඩ්ස් ඩික්ලෙයාර් කරලා තියෙනවා. ඒ වෙලාව අභ්‍යන්තර හේතු. ඒ අභ්‍යන්තර හේතු විතරක් නෙමෙයි බාහිර හේතු මේකට බලපානවා. බොහෝ කරුණු වෙනත් මූල්‍ය වෙළඳපොළවල් සඳහාද පොදු කරුණු වන අතර කොටස් වෙළඳපොළ සඳහා විශේෂිත කරුණු තිබිය හැකියි. කොටස් වෙළඳපොළ කෙරෙහි බලපාන්නා වූ බාහිර කරුණු දේශපාලන සාධක. දැන් ගායත්‍රිට කියමු ඩොලර්ස් තියෙනවා නම් ඔයා ගිහිල්ලා ආයෝජනය කරන්නේ ඇමරිකාවේද ආයෝජනය කරන්න කැමති නැත්නම් ඇෆ්ගනිස්තානයේ? ඔය ඇෆ්ගනිස්තානයේ තියෙන අපිට තාමත් ගන්න. ඇමරිකාවේ තියෙන්නේ ලෝකෙ අනිත් පැත්ත. ඔයා ගිහිල්ලා ආයෝජනය කරන්න කැමති කොහෙද? Right. කොහෙද ආයෝජනය කරන්න කැමති? ඇමරිකාවේද ඇෆ්ගනිස්තානයේද? කවුරුද තියෙන ඩොලර්ස් එක ආයෝජනය කරන්න කැමති? සර් ඇෆ්ගනිස්තානයේ ආයෝජනය කරත් අර උච්චාවචනය වෙන නිසා ලාභ ලබන්න පුළුවන්. ලාභ ලබන්න පුළුවන්. හරි ඒක අපි දැන් කියමු උදාහරණයකට ළඟදී දැන් අර මූල්‍ය ආයතන කීපයක් බිඳවන්න වෙනවා. ETI එකයි ද ෆිනන්ස්. ඉතින් අපි කියමු ETI එකෙන් ඔයාලට දෙනවා 125ක් පොලිය අවුරුද්දට. 125 ගන්න. ගායත්‍රි කොහෙද බැංකුව වැඩ කරන්නේ? NSB. NSB එකේ 5යි අවුරුද්දකට. හරි? ETI එකේ 125යි. ඔයාගේ සල්ලි කොහෙද ගන්නේ? සියයට 25 දැම්මොත් ආරක්ෂාව අඩුයි. අන්න හරි. ඔව් සල්ලි නොලැබෙන තමයි වඩාත් හැකියාව තියෙන්නේ නේ. ඔව්. ඒකට හේතුව අර කස්තාවර. නේද? ඔව්. ඒ වගේම තමයි මටත් ඇෆ්ගනිස්තාන ගැනත් කියන්න තියෙනවා. අපි සල්ලි දාන්න පුළුවන් ඇති සල්ලි ආයෙ ගන්න පුළුවන් නේද කියලා කවුරුද දන්නේ? දේශපාලන අස්ථාවරත්වය. හරි සර්. එතකොට දේශපාලන ප්‍රතිපත්ති. දැන් සමහරට ඇෆ්ගනිස්තානයේ දාන්න පුළුවන් උදේට විදේශිකයන්ට අපි ආයෝජනය සඳහා අවස්ථාව දෙනවා. අවශ්‍ය වෙනස් කියන්න පුළුවන් අපි විදේශිකයන්ට කිසිම අවස්ථාවක් දෙන්නේ අපේ රටේ ආයෝජනය.
දේශපාලන ප්‍රතිපත්ති උදේ කියපෙක නෙවෙයි හවස කියන්නේ. එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් වා ආයෝජනය කරන්න කැමති දේශපාලන ප්‍රතිපත්ති ස්ථාවරව තියෙන රටකද නැත්නම් අස්ථාවර රටකද? ස්ථාවරව තියෙන රටක. අස්ථාවර? ස්ථාවරව. ස්ථාවරව තියෙන රටක. එතකොට ආර්ථික ස්ථාවරත්වය තියෙන රටකද ආර්ථික ස්ථාවරත්වයක් නැති රටක? ගිහිල්ලා දාන්න කැමති සල්ලි මේ කියමු සිම්බාබ්වේ වගේ රටක දාන්න කැමතිද නැත්නම් ගිහිල්ලා ඇමරිකාවේ ආයෝජනය කරන්න කැමතිද? ආර්ථික ස්ථාවරත්වය තියෙන රටක. ආර්ථික ස්ථාවරත්වය තියෙන රටක තමයි ආයෝජනය කරන්න කැමති. මූල්‍ය වෙළඳපොළ කෙරෙහි ඇති විශ්වාසය. right අපි මූල්‍ය වෙළඳපොළ එන යම් කිසි විශ්වාසයක් තියලා තමයි ආයෝජනය කරන්නේ. අපි හිතනවා මේක අපිට මේකෙන් යම් යහපතක් වෙයි කියලා අපි විශ්වාස කරගෙන තමයි ආයෝජනය කරන්නේ. හරි. ඉතින් මාකට් එක ගැන කොන්ෆිඩන්ස් එන්නේ. පොලි අනුපාත මට්ටම. අපි කියමු NSP එකේ අවුරුද්දක රේට් එක 20ක් වුණා. හරි. 20යි. 5 අංක කරන්නේ 20ක්. වෙච්ච කාලය ඇතිනේ. 20යි කියන හිතමු. NSP එකේ 20ක් දෙනවා. ඔයාලට ෂෙයා මාකට් එකේ ඒ කාලේද දාන්නේ නැත්නම් 5ක් NSP එක දෙන කාලේද කොටස් වෙළඳපොළ සල්ලි දාන්නේ. कोई अवस्था नहीं. සර් ප්‍රශ්නේ තේරුනේ නැහැ. දැන් අපි කියමු NSD එකේ දැන් අවුරුද්දක රේට් එක 5යිනේ. FD එකනේ. හරිද? අවුරුද්දක FD එකක් 5යි කියලා කියමු දැන්. අපි කියමු ඊට පස්සේ තව ලැබෙන අවුරුද්දේ NSP එකේ අවුරුද්දක රේට් එක 20ක් දෙනවා FD එක. හරිද? කොහොම යම් කිසි විදිහකට අපි කල්පනා කරමු මොකද මේ පොලි අනුපාත ඉහළ ගිහිල්ලා NSP එක අවුරුද්ද 20ක් ගන්නවා. හරි. දැන් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න බලාගෙන ඉන්නවා නම් ආයෝජනය කරන්න කැමති NSP එක 5ක් දෙනකොට නැත්නම් 20ක් දෙනකොට 20ක් දෙනකොට 20ක් දෙනකොට ආවේ වගින්න ඒක NSP එකෙන් 20ක් දෙනකොට වගිලා මුදල් ආයෝජනය කරන ආසයි කොටස් වෙළඳපොළ එහෙමද? දැන් නැත්නම් 5ක් දෙනකොටද වගිලා කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න වැඩි ඉඩ කරගන්න තියෙනවා. අපි කියමු එතකොට NSD එකේ පොලි අනුපාතය 100කට බැස්සුවොත් 100ක් කරොත් ඊතරවා NSD එකේ ආයෝජනය කරනවද නැත්නම් කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවද? කොයි අවස්ථාවකද කියමු? එහෙමනොත් කොටස් වෙළඳපොළ අන්න එකයි. ඒ කියන්නේ පොලි අනුපාත වාට ලැබෙන පොලි අනුපාත අඩු වෙන කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න කැමති වැඩි වෙනවා. නේ? ඔව්. පොලි අනුපාත අඩු වෙන කාලෙ තමයි කොටස් වෙළඳපොළ හොඳටම කරන්නේ. දැන් මේ දවස්වල පොලි අනුපාත අඩු නිසා අපි හිතන්න පුළුවන් කොටස් වෙළඳපොළ ඒක නිසා සෑහෙන හොඳට කරා කියලා. right? ඒ වගේම මහ බැංකුවේ මම හිතන්නේ ප්‍රකාශ කරලා තියෙනවා පොලි අනුපාත අද මට්ටමක තියාගන්න කියලා.
ඒකෙන් අදහස් වෙන්නේ ඉස්සරහට සමහරට ආයෝජක අවස්ථා වැඩිපුර තියෙන්න පුළුවන් කොටස් වෙළඳපොළ. හරි. විදේශීය මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීත්වය. දැන් අපි කියමු ඉන්දියාවේ ආයෝජන කොටස් වෙළඳපොළ. අනුව සමහරවිට ලංකාවේ වෙළඳපොළට බලපෑමක් එන්න පුළුවන්. මොකද ආයෝජකයෝ බලන්නේ මේ මුළු රීජන් එකමනේ බලන්නේ ඒෂියන් රීජන්, සවුත් ඒෂියන් රීජන් එක බලනකොට ඒගොල්ලන්ට ඉන්දියාව පෙනේ, පාකිස්තාන, බංග්ලාදේශ, ශ්‍රී ලංකා මේ රටවල් සියල්ලම පේන්න පුළුවන්. වෙළඳපොලේ දෝෂිලත්වය කොච්චර ඉක්මනට විකුණන්න පුළුවන්. ගත්ත දේ කොච්චර ඉක්මනට විකුණන්න පුළුවන්. නැත්නම් කොච්චර ඉක්මනට ගන්න පුළුවන්. ඒ දෝෂිලත්වය ගන්නවා වගේ විකුණනකොට දෝෂිලත්වය තාමත් වැදගත්. වෙළඳපොළ රටාව ට්‍රෙන්ඩ් එක මොකද? මේ දවස්වල මාකට් එක උඩ යනවද පල්ලෙහා යනවද? ඒවත් බලන්න වෙනවා. වෙළඳපොළ සම්බන්ධ හැඟුමන් මේ අදහස් වන්නේ වෙළඳපොළ සම්බන්ධයෙන් එහි සහභාගී වන්නන්ගේ මානසිකත්වය. මේ තනිතනව හෝ සාමූහිකව ඇතිවිය හැක. මේ තනිතනිව සාමූහික ඇතිවිය හැක වෙළඳපොළ මිල පිළිබඳ බලපාන ප්‍රධාන සාධකයක් වන මුත් තේරුම් ගැනීම අමාරුයි. يعني එක ආයෝජකයන්ගේ එක හැඟීම් තියෙනවා. සමහර අය හිතයි මාකට් එක උඩයයි. සමහර අය හිතයි මාකට් එක පල්ලයට වැඩි කියලා. හැමෝටම එක හැඟීමක් තියෙන එකක් නැහැ. බොහෝ විට විෂය පද්ධතිය සහ යම් කරුණක් එහි පක්ෂග්‍රාහී වන අතර හිතුවක්කාර ලෙස ක්‍රියා කරන දැකිය හැකියි. කියන්නේ යම් ආයෝජකයෙක් අරගෙන එයා අනිවාර්යයෙන්ම මේ විදිහට තමයි කරන්න කියලා කාටවත් කියන්න බෑ. කාටවත් එහෙම කියන්න බෑ. මෙහිදී ඉතා හොඳින් වෙළඳපොළ පවතින අවස්ථාවකදී පවා යම් පුවත්පතක් නිසා වෙළඳපොළ හැසිරීම අනිසි ලෙස වෙනස් විය හැකියි. වෙළඳපොළ කොච්චර හොඳ තිබ්බත් යම් සුළුසිද්ධියක් නිසා සමහරවිට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් වෙළඳපොළක් කියන්නේ ඒකයි. කොටස් දර්ශක stock index කොටස් දර්ශක යනු කොටස් වෙළඳපොළ හා කොටසක කොටස් සමූහයක වටිනාකම් මැනීම සඳහා යොදා ගන්නා වූ විඳුම් දණ්ඩ. ඒ කියන්නේ කොටස් දර්ශක පාවිච්චි කරලා ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා අපි කියනවා මාකට් එක උඩ යනවාද පල්ලෙහා යනවාද. දර්ශක යෙහි අගයන් විචලනය තුළින් දර්ශකයට ඇතුළත් කොටස් වල වෙළඳපොළ මිල පිළිබඳ අදහසක් ගත හැකියි. ලංකාවේ තියෙන කොටස් දර්ශක දෙක කීයක් තියෙනවද? ලංකාවේ කොටස් දර්ශක කීයක් තියෙනවද? Okay. කොටස් දර්ශක දෙකක් තියෙනවා. All share price index
all share price index එකේ සියලු කොටස් දර්ශක S&P SL20 ලංකාවේ තියෙන blue chips top 20 companies වල දර්ශක right then all share price index එක දැන් තියෙන්නේ 7500 වගේ මේ 7500 අපි කියමු 8000 දක්වා ගියොත් අපි කියන මාකට් එක උඩ යනවා කියලා. ඒ වැටුනොත් 5000 අපි කියන මාකට් එක පල්ලෙහාට යනවා කියලා. මේක දර්ශකයේ උච්චා වචනේ අනුව අපි කියන්න පුළුවන් මාකට් එක උඩට පල්ලෙහාට යන්නේ කියලා. මේක තමයි තියෙන මේක දර්ශක දෙක all share price index සහ S&P SL20. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය. යම් සමාගමක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය යනුව එම සමාගමේ නිකුත් සියලු කොටස් එම කොටසක වෙළඳපොළ වටිනාකමෙන් ගුණ කළ විට ලැබෙන අගයයි. ඒ කියන්නේ අපි කියමු ජෝන් කීල්ස් වගේ තව ආයතන ගුණක් වෙළඳපොළේ රිස්ක් කරලා තියෙනවා. ඉතින් මේ එක ආයතනවල එක කොටසක් අරගෙන ඒගොල්ලන්ගේ තියෙන මුළු කොටස් ගානේ වැඩි කරොත් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අපිට ලැබෙනවා. මෙසේ සියලුම සමාගම් වල වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය එකතු කළ විට මුළු වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ලැබේ. ක්‍රියාකාරී ගනුදෙනු සඳහා සහ රඳා යනුම් ගනුදෙනු. ක්‍රියාකාරී ගනුදෙනු යනු කෙටි කාලීන ගනුදෙනු තුලින් ලාභ ලබා ගැනීමේ අරමුණකින් කරන්නා වූ ගනුදෙනු. සමහරට අද ට්‍රේඩ් එකක් කරලා අද හවසම එක විකුණන්න පුළුවන්. ඩේ ට්‍රේඩ්. රඳවා ගැනීමේ ගනුදෙනු වලදී කෙටි කාලීන මිල විචලනයන් පිළිබඳ තැකීමක් නොකරන අතර දිගු කාලීන මිල විචලනයන් වැඩි වාසි සහගත ලෙස සැලකේ. ඉතින් අපි ආයෝජනය කරද්දී පළවෙනි බලන්න ඕනේ අපේ කාල සීමාව මොකක්ද? කෙටි කාලීන, දිගු කාලීන, මධ්‍ය කාලීන කියලා. කෙටි කාලීන නම් අපිට පුළුවන් කෙටි කාලීන ගනුදෙනුවක් කරන්න. කියන්නේ ක්‍රියාකාරීව සහභාගී වෙන්න පුළුවන්. රඳවා ගැනීම ගනුදෙනු කෙටි කාලීන මිල විචලනයන් පිළිබඳ බලන් ගන්න. අපි ඊළඟ මාස 3 ගැන ප්‍රශ්නයක් නැත්නම් අපිට අද ජෝන් කීල්ස් අරගෙන අපිට පුළුවන් මාස 3ක් වෙනකන් ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කෙටි කාලීන විචලනයන් ගැන අපේ බලාපොරොත්තුවක් නැහැ. ක්‍රියාකාරී ගනුදෙනු කරුවන් කෙටි කාලීන වෙළඳපොළ හැසිරීම රටාව ග්‍රහණය කර ගැනීම සහ වෙළඳපොළ කෙටි කාලීන මිල විචලනයන් පිළිබඳ උනන්දුවක් දක්වයි. අද අපි ඇක්ටිව් ට්‍රේඩ් කරනවා නම් අපි බලන්න ඕනේ හැමදේම ෂෝට් ටර්ම් මොකද්ද වෙන්නේ කියලා. කෙටි කාල සීමාවක් ඇතුළත මාකට් එක මොකද වෙන්නේ කියලා. කොටස් මිලදී ගැනීමේ මාර්ග ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ. ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ කොටස් නිකුත් කරන සමාගමේ මිලදී ගැනීම. ප්‍රාථමික වෙළඳපොළක් කියලා කියන්නේ මුලින්ම මාකට් එකට මේ කොටස් යොමු කරන විදිහ. මුලින්ම යොමු කරන්නේ ප්‍රාථමික වෙළඳපොළක් කරා. කොටස් නිකුත් සමාගමෙන්ම මිලදී ගැනීම. මූලික ප්‍රසිද්ධ නිකුතුවක් මගින්. විකුණුම් අර්පණයක් මගින්. ද්විතීයික වෙළඳපොළ කොටස් වෙළඳපොළ තුලින් වර්තමාන කොටස් හිමියන්ගෙන්. ඒක ද්විතීයික වෙළඳපොළ දැනට ප්‍රාථමික වෙළඳපොළ හරහා අරගෙන ඊට පස්සේ හැම අවස්ථාවකම ද්විතීයික වෙළඳපොළ තමයි අයිති වෙන්නේ. මූලික ප්‍රසිද්ධ නිකුතුව හා පරිණත ප්‍රසිද්ධ නිකුතුව. සමාගමක් මුල් වරට වෙළඳපොළට කොටස් හෝ ණය කර නිකුත් කිරීම මූලික ප්‍රසිද්ධ නිකුතුවක් ලෙස හැඳින්වේ. සමාගමක් නිකුත් නොකළ ප්‍රාග්ධනයෙන් යම් ප්‍රමාණයක් වෙළඳපොළ නිකුත් කිරීම පරිණත ප්‍රසිද්ධ නිකුතුවක් ලෙස හැඳින්වේ. මුල් වරට ඇවිල්ලා නිකුත් කරන මූලික ප්‍රසිද්ධ නිකුතුවක් initial public offer. සමාගමක් නිකුත් නොකළ ප්‍රාග්ධනයෙන් යම් ප්‍රමාණයක් වෙළඳපොළ නිකුත් කිරීම කියන්නේ authorized capital එකෙන් තව additional ප්‍රමාණයක් දෙනවා නම් ඒ පරිණත නිකුතුවක් ලෙස හැඳින්වෙයි. කියන්නේ පරිණත නිකුතුවේදී දැන්ට මූලික නිකුතුවක් කරපු ආයතනයක් තමයි පරිණත නිකුතුවක යෙදෙන්නේ.
මූලික නිකුතුවේදී සමාගම මුල් වරට මහජනයාට ප්‍රසිද්ධ ඇරයුමක් කරමින් කොටස් නිකුත් කරයි. අර්පණයක් මගින් කොටස් නිකුත් කරන විට දැනටමත් කොටස් නිකුත් කර ඇති සමාගමක් නැවත තවත් කොටස් ප්‍රමාණයක් ලැයිස්තුගත කිරීම කරනු ලබයි. හරි අර්පණයක් මගින් කරන්නේ දැනට කොටස් නිකුත් කරපු ආයතන තවත් කොටස් අලුත් කොටස් නිකුත් කිරීම. ද්විතීක වෙළඳපොළ මූලික නිකුතුවෙන් පසු කොටස් ද්විතීක වෙළඳපොළේ ගනුදෙනු වේ. මූලික වෙළඳපොළට පස්සේ හැමදෙස්සම ගනුදෙනු වෙන්නේ ද්විතීක වෙළඳපොළේ. තරයකරුක මගින් වෙළඳපොළට සම්බන්ධ විය හැකියි. ඉතින් අපි හැමතිස්සෙම වෙළඳපොළ සම්බන්ධ වෙන්න ඕනේ බ්‍රෝකර් කෙනෙක් නැත්නම් තරයකරුවේ කරා. තරයකරු විසින් බොහෝ අවස්ථාවලදී තම පරිගණක පද්ධතිය තුළින් වෙළඳපොළට පිවිසීමේ හැකියාව ලබා දෙයි. හරි ඉතින් මේක ගොඩක් පරිගණක පද්ධති හරහා සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා සූරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව Securities and Exchange Commission හරි ඉතින් මේ එක එක ආයතන වලින් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තමයි ඔයගොල්ලෝ දැනගත යුත්තේ. මේවා දෙකම regulatory bodies. එක්දස් 987 අංක 36 දරන සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සහ 1991 අංක 26 2003 අංක 18 2009 අංක 47 යන සංශෝධන පනත අනුව ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පිහිටුවා ඇත. ඒකේ දැක්ම තමයි කාර්යක්ෂම ඵලදායී ඉදිරි දැක්මක් ඇති නීති රීති සඳහා දකුණු ආසියාවට මියුම් දණ්ඩක් විය හැකි නීති රීති සාධාරණා විය. හරි බොහොම පුළුල් දැක්මක් සහිතව තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් නියාමන කටයුතු කරන්නේ මේ විනිමය කොමිෂන් සභාව. මාකට් එකේ ඉන්වෙස්ටර්ස් ලාගේ කොන්ෆිඩන්ස් ඇති කරවන්න තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම අභිප්‍රාය වෙන්නේ. ඒක කාර්ය සාධාරණ කාර්යක්ෂම නියමිත ලෙස ක්‍රියාත්මක කරන්නා වූ විනිවිද භාවයෙන් යුතු ප්‍රාග්ධන වෙළඳපොළක් දිරිගැන්වීම, හැනීම සහ පවත්වාගෙන යාම. සාධාරණයි කාර්යක්ෂමයි. කියන්නේ හැමෝටම අලුතෙන් කෙනෙක් ආවත් මාකට් එකේ හිටපු කෙනෙක් වුණත් තම තමන්ගේ තියෙන හැකියාව වෙනයි. නමුත් හැමෝටම අවස්ථාවක් තිබිය යුතුයි මුදල් හම්බ කරන්න. කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට යම් කිසි කොටසක් මිලදී ගන්න නම් අපි පැය ගණන් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙලාවට තියෙන ප්‍රයිස් එකට මිලදී ගන්න කරන්න පුළුවන් වෙන්න ඕනේ. නියමිත ලෙස ක්‍රියාත්මකයි වෙන්න. හරි ඒ කියන්නේ අපි එකපාරටම දන්නේ නැති විදිහට කොහෙන් හරි ට්‍රාන්සැක්ෂන් යනවා නම් ඒක ප්‍රශ්නයක්. එහෙම වෙන්න බෑ. විනිවිද භාවයෙන් යුක්තයි. හොරෙන් මුකුත් වැඩක් බෑ. හැමෝම හැමදේම දැනගත යුතුයි. ප්‍රාග්ධන වෙළඳපොළ දිරිගැන්වීම, හැනීම සහ පවත්වාගෙන යාම තමයි මේගොල්ලන්ගේ කාර්යය. යෝගී පරමාර්ථ සුරකුම්පත් සාධාරණ සහ විධිමත් ලෙස නිකුත් කළ හැකි සහ ගනුදෙනු කළ හැකි වෙළඳපොළක් ඇති කිරීම සහ පවත්වාගෙන යාම. ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. තරයකරුවක හෝ අනුමැතිය ඇති කොටස් අලෙවිකරුවකු ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අපොහොසත් අවස්ථාවලදී සිදුවිය හැකි අලාභ වලින් ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා වන්දි මුදලක් පවත්වාගෙන යාම. යම් කිසි ආයෝජකයෙකුට යම් අසාධාරණයක් වුණොත් ඒ සඳහා
මූල්‍යමය වන්දියක් ලබා දීමට මේගොල්ලෝ උත්සාහ කරනවා. සොරකම් වෙළඳපොළ නීති රීති තුලින් විධිමත් කිරීම සහ එහි වෘත්තීය සමිති පවත්වාගෙන සමාවෙන්න. සොරකම් වෙළඳපොළ නීති රීති තුලින් විධිමත් කිරීම සහ එහි වෘත්තීය ප්‍රමිතීන් සම්පූර්ණ සමිති නෙමෙයි වෘත්තීය ප්‍රමිතීන් පවත්වාගෙන යාම. කියන්නේ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්න ඕනේ. ස්ටෑන්ඩඩ් එක කියලා කිව්වහම ගොඩක් දේවල් අයිති. කියන්නේ එකක් තමයි ලික්විඩිටි තියෙන්න ඕනේ. සමහරවිට තරවකරුවෝ යම්කිසි කලින් පවසන ලද ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න ඕනේ. කියන්නේ ප්‍රමිතියක් තියෙන්න ඕනේ. අපි හැමෝටම තරවකරුවෝ නොවෙන්න පුළුවන්. ඒ සඳහා ඒගොල්ලෝ යම් විභාග කරලා තියෙන්න ඕනේ. අන්න ඒ වගේ අත්දැකීම් තියෙන්න ඕනේ. ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් මේ වගේ දේවල් කරන්නේ ඇයි කියලා අපි සාකච්ඡා කරමු. බලතල සහ කාර්යයන් කොටස් ඇයි මේ වගේ දේවල් කරන්න උත්සාහ කරන්නේ? ඇයි මෙච්චරම සේවයක් කරන්න විනිමය කොමිෂන් සභාව උත්සාහ කරන්නේ? හේතුව මොකක්ද? ගායත්‍රි මොකද හිතන්නේ? මොකද එහෙම කරේ නැත්නම් ආයෝජකයෝ කැඳවා ගැනීම හරි අමාරුයි. ආයෝජකයන්ට අවශ්‍ය අර විශ්වාසනීය බව රැක ගන්න නම් ඇති කරවන්න නම් ඒ වගේ ක්‍රියාමාර්ග ගොඩක් ගන්න වෙනවා. හරි. දැන් ඒ වගේම තමයි මාකට් මැනිපුලේෂන්. අන්න ඒ වගේ දේවල් නවත්තන්න. ඒ කියන්නේ කාට හරි අවශ්‍ය නම් මාකට් එක තමන්ට අයිති තමන්ට අවශ්‍ය දේවල් කරගන්න. එක්කෝ අවශ්‍යලාට උඩට යනවා නැත්නම් පල්ලෙහාට ගියනවා. ඒ වගේ දේවල් කරගන්න ඕන නම් ඒ වගේ දේවල් අමාරු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ මාකට් එකට ඒකට සේවය කරන්න හොඳ හැකියාවක් තියෙන අය ගෙන්න ගන්න අවශ්‍යයි. හැකියාව තියෙන අය ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ යහපත් කල්ක්‍රියාවක් තියෙන මාකට්ස් වලට පමණයි. දැන් මාකට් එකේ හැමෝම ඉන්නේ මාකට් එකේ ඒ වගේ තත්ත්වයක් නැත්තම් හොඳ ටැලන්ට් එකක් ගෙන්න ගන්න තමයි. රයිට්. ඒතකොට ක්වොලිටි එකත් අඩුයි. බලතල සහ කාර්යයන් කොටස් ව්‍යාපාර වස්තු වෙළඳපොළක් පවත්වාගෙන යාම සහ එහි ව්‍යාපාර කටයුතු විධිමත් ලෙස පවත්වා ගැනීම සඳහා ස්ථාපිත ආයතනයකට බලපත්‍රයක් ලබා දීම. කොටස් තරවකරුවන් සහ ඒකක භාර අරමුදල් පාලනය කරන්නන්ට බරපත්‍ර ලබා දීම සහ ඒවායේ නිසි පැවැත්ම සාතික කිරීම. කියන්නේ යම්කිසි ආයතනයකට අවශ්‍ය නම් ඒගොල්ලන්ගේ එම ආයතනත් සංස්ථාපිත ආයතනයකට ලබා දෙන්න ඒකත් කරන්නේ විනිමය කොමිෂන් සභාව. පුරස්කරුවන් ඒ සහ ඒකක භාර අරමුදල් පාලනය කරන්නන්ට බලපත්‍ර ලබා දීම සහ ඒවායේ නිසි පැවැත්ම සාතික කිරීම. මේකත් ඉතාමත් වැදගත් දෙයක්. මොකද SEC එක අප්‍රූවල් තියෙනවා කියන්නේ එම කොටස් විකුණන්න පහසුයි. රයිට්. දැන් ඒකක භාරවල ආයෝජනය කරන්න නම් SEC එකේ රෙජිස්ට්‍රේෂන් තියෙනවා නම් ඉතාමත් පහසුයි.
වෙළඳපොළ අතරමැදිරියෙක් ලෙස ක්‍රියා කිරීමට ලියාපදිංචි සහතික ලබා දීම සහ ඔවුන්ගේ නිසි පැවැත්ම සහතික කිරීම. කියන්නේ බ්‍රෝකර් කෙනෙක් එන්න අවශ්‍ය නම් අතරමැදියෙක් ලෙස ක්‍රියා කිරීමට ඔවුන්ට යම් අවම සුදුසුකමක් තියෙනවා කියලා බලලා ඒක ලබා දීමත් කරන්නේ මේ SEC එක. විටින් විට කොටස් හුවමාරුවට බලපත්‍ර ලාභී කොටස් තරකරුවන්ට බලපත්‍ර ලාභී කොටස් අලෙවිකරුවන්ට එකවර කරුණා කරන ආයතන හෝ භාරකාර ආයතන වලට අතරවාදී ලෙස ක්‍රියා කිරීමේ ලියාපදිංචි සාධික ඇති අයට සාමාන්‍ය හෝ විශේෂිත විධාන එකතු කිරීම. ඉතින් යුනිට් ට්‍රස්ට් වලටයි බ්‍රෝකර්ස්ලට හැමෝටම බලපත්‍ර ලබා දෙන්නේ මෙම ආයතනය. සෑහෙන වැදගත් සේවයක් කරන්නේ. බලපත්ලාභී කොටස් තරවකරුවන්ට හෝ බලපත්ලාභී කොටස් අලෙවිකරුවන්ට තමන්ගේ වගකීම් ඉටු කරගත නොහැකි විට ආයෝජකයන්ට සිදුවිය හැකි අලාභ සඳහා වන්දි කෙරේ. හරි කියන්නේ යම් අසාධාරණ ආයෝජකයන්ට වුණොත් ඒවා විසඳලා දෙන එක වගේම වන්දි කෙරේට මේක උත්සාහ කරනවා. සුරකුම් වෙළඳපොළ සංවර්ධනය කිරීම පිළිබඳ රජයට උපදෙස් දීම. මේ මාකට් ඩෙවලොප්මන්ට් එකට කරන්න අවශ්‍ය මොකක්ද කියලා උපදෙස් දෙන්නේ ඒගොල්ලන්ට. කමිෂන් සභාවේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් සහ වෙනත් සේවකයන් පත් කිරීම. කොටස් හුවමාරුවේ සොරකුම්පත් නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම විධිමත් කිරීම. ලැයිස්තුගත කිරීම සඳහා ඉදිරිපත් කරන ඉල්ලුම් ප්‍රතික්ෂේප කිරීමට විධාන දීම. ආයෝජකයන්ගේ ආරක්ෂාව සඳහා සොරකුම් ලැයිස්තුගත කිරීම සහ ගත කිරීම අවලංගු කිරීම හෝ පිහිටුවීම හෝ ලැයිස්තුගත සොරකුමක් හෝ සියලුම ලැයිස්තුගත සොරකුම් දින 3කට නොවැඩි කාලයක් ගනුදෙනු අත්හිටුවීම. කොටස් හුවමාරුවට බලපත්ලාභී කොටස් තරකරුවන්ට බලපත්ලාභී කොටස් අලෙවිකරුවන්ට එකවර කළමනාකාර ආයතන හෝ භාරකාර ආයතන වලට හෝ අතරමැදියෙක් ලෙස ක්‍රියාත්මක කිරීමට සහතික ඇති අයට අදාළ කුණකියාවක් වද පරීක්ෂණ පැවැත්වීම සහ සොයා ගැනීමට මහදැනය දෙනු දී. Regulator දේවල් තමයි මේක කියන්නේ. ඇතුළාන්ත ගනුදෙනු. තාමත්ම ආందోලනාත්මක දෙයක්. මොකද ඇතුළාන්ත ගනුදෙනු ඉන්සයිඩර් ට්‍රේඩින් සිද්ධ විය යුතු නැහැ. හොඳට ඔපරේට් වෙන මාකට් එකක ඉන්සයිඩර් ට්‍රේඩින් ඇත්තටම නැති කරන තරමට තමයි හොඳ. ඒක මොකද ඉන්සයිඩර් ට්‍රේඩින් තියෙන මාකට් එක අඩාල වෙනවා.
ඇතුළාන්ත ගනුදෙනු කොටස් හුවමාරුවක ලැයිස්තුගත සමාගම්හි ප්‍රකාශිත නොවූ කොටස් මිල කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි තොරතුරු අයථා ලෙස ලාභගෙන ඒවා මතින් ගනුදෙනු වල පිවිසීම ඇතුළාන්ත ගනුදෙනු ලෙසින් හැඳින්වේ. කියන්නේ තමන් මාකට් එකේ වෙන කවුරුත් දන්නේ නැති තොරතුරක් තමන් අත තිබ්බොත් ඒ අනුව ක්‍රියාත්මක කළ තියෙනවා. එවන් තොරතුරු පාවිච්චි කරන එක ඇතුළාන්ත ගනුදෙනුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට විදිහට අපි කියමු එක ආයතනයක CFO කෙනෙක්. right? එයා accounts නිරීක්ෂණය කරලා finalize කරනවා. ඉතින් එයා මුළු රටම දැනගන්න කලින් එයා දන්නවා ඒගොල්ලන්ගේ ආයතනයේ profit එක කීයද කියලා. right? ඒ කියන්නේ ඇතුළාන්ත සිද්ධි වල විස්තරයක් යාර දෙනවා. මේ ඇතුළාන්ත ගනුදෙනු පාවිච්චි කරලා ඇතුළාන්තයේ තියෙන විස්තර පාවිච්චි කරලා ගනුදෙනු කිරීම එච්චර හොඳ වැඩක් නෙවෙයි. බොහෝ රටවල ඇතුළාන්ත ගනුදෙනු නීතියෙන් තහනම් කර ඇත. ඇතුළාන්ත ගනුදෙනු වල නිරත වුණොත් දැඩි නීතිමය දඩුවම් ලබා ගන්න සමර්ථ සිද්ධ වේ. නීතියෙන් තහනම් ඇයි ඒක ඇත්තටම තහනම් කරලා තියෙන්නේ? ඇතුළාන්ත ගනුදෙනු කරවන්ත අනිත් ආයෝජකයන් නොලැබෙන අවස්ථාවක් ලැබෙන බැවින් මෙතුලින් අනිකුත් ආයෝජකයන්ට අසාධාරණයක් සිදු වනු ඇත. right again අනිත් අයට තාම ගිහිලා නැති තොරතුරක් පාවිච්චි කරලා අපි යම් තීරණ වලට එළඹිලා කොටස් මිලදී ගන්නවා නම් ඒගොල්ලන්ට නැති වාසියක් අපිට තියෙනවා. මේ තුලින් වෙළඳපොළ පිළිබඳ විශ්වාසය පළදු විය හැකියි. වෙළඳපොළ ගැන අපිට අවිශ්වාසයක් තියෙනවා. අපි ඒක නිසා විශ්වාසයක් අඩු නම් එතෙන්ට අපි සල්ලි දාන්නේ නැහැ නේ. විශ්වාසය පළදු වීම නිසා වෙළඳපොළ කඩා වැටීමකට ලක් විය හැකියි. දැන් විදේශ ආයෝජකයෝ එනවා නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් බලන දෙයක් තමයි වෙළඳපොළ පිළිබඳ තියෙන විශ්වාසය. right? ඒක ඉතාමත්ම වැදගත්. විශ්වාසය පළදු වීම නිසා වෙළඳපොළ කඩා වැටීමට පත් විය හැකියි. කොටස් ගනුදෙනු ක්‍රමවේදයන්. බිඳ වැටුම් තුලින් ගනුදෙනු කිරීම. නැත්නම් breakouts. ඉතා බහුල ලෙස සිදුවන ක්‍රමවේදයයි. මේදී යම්කිසි ප්‍රධාන මිල මට්ටමක් හඳුනාගෙන එම තත්ත්වය බිඳ වැටුණු විට මිලදී ගැනීම හෝ විකිණීම සිදු කිරීම සිදුවේ. මේ තත්ත්වය තුළ ඇති අපේක්ෂාව නම් ප්‍රධාන මිල මට්ටම් බිඳීම සඳහා යෙදෙන බලයට එම දිශාව කෙරෙහි මිල ධාවනයට හැකියාව ඇති බවයි. හරි ඒ කියන්නේ අපි එක උඩින් විකුණන්න නැත්නම් යටින් යම් කිසි කොටසක් ගන්න ඕඩර් එකක් තියෙනවා. බිඳවැටුම් ක්‍රමයේදී තේරුම් ගැනීම සඳහා සහයෝගී සහ ප්‍රතිරෝධී මිල තත්ත්වයන් හඳුනා ගැනීම තුලින් ඉතා පාසුවෙන් තේරුම් ගත හැකියි. retracements
right මේක ඇවිල්ලා ඇත්තටම මේ ටෙක්නිකල් ඇනලිසිස් ගණේ තමයි වැටෙන්නේ. මෙහිදී වෙළඳපොළ යම් දිශාවක් ඔස්සේ වර්ධනය වූ විට නැවත ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීම සිදු වෙන්නේ නැත. මේක පැත්තට ගියොත් ආයි පොඩි කරෙක්ෂන් එකක් තියෙනවා. රිට්‍රේස්මන්ට්. වෙළඳපොළ නැවත හැරෙන විට ගනුදෙනු කිරීම තුළ ලාභ ලබා ගත හැකියි. ඔය පැත්ත දැනන්නේ කියන එක අනුව ලාභ ලබා ගන්න පුළුවන්. ප්‍රතිගමන නැත්නම් රිවර්ස්. වෙළඳපොළ ගනුදෙනු වම් අවස්ථාවන්හිදී යොදා ගන්න ලබන ක්‍රමවේදයක්. මෙහි වෙළඳපොළ ගමන් කරන දිශාවට එතරම් පැහැදිලි නොවන පැති මාරු හැසෙන අවස්ථාවලදී යොදාගත හැකියි. ගනුදෙනු කරවම යම් ප්‍රධාන මිල මට්ටමක් සලකුණු කොටගෙන මිල පැමිණීම විට නැවත හැරීම බලාපොරොත්තු වෙන ගනුදෙනු කරා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන යම් කිසි මිලකට ආවට පස්සේ දිශා වෙනස් වෙයි කියලා. මෙසේ මිල ගමන් කරන දිශා වෙනස් වූ විට එතුලින් ලාභ ලබා ගැනීම අරමුණු වෙයි. මොමන්ටම් මෙහිදී යම් දිශාවකට වෙළඳපොළ ගමන් කරන විට තවදුරටත් එම දිශාවට යම් අපේක්ෂාවෙන් ගනුදෙනු කිරීම සිදු වෙයි. ඒ කියන්නේ අපි යන පැත්තටම ගහගෙන යනවා. යම් මිල මට්ටමකදී බිඳ වැනීමක් අපේක්ෂා නොකරයි. අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රයිස් එක අඩු වෙයි කියලා. පොසිෂන් ට්‍රේඩින් තත්ත්ව ගොඩනැගීම යම් දිශාවක වෙළඳපොළ ගමන් කිරීම අපේක්ෂාවෙන් ඉතා හැමින් වෙළඳපොළ තුල තම තත්ත්වය ගොඩනගා ගැනීම තත්ත්ව ගොඩනැගීම ලෙස හඳුන්වයි. ඒක ක්‍රමයෙන් තම තත්ත්වය ගොඩනගා ගැනීම. දින ගණනක් හෝ සති ගණනක් තුල මෙසේ යොදා ගන්නා වූ තත්ත්වයන් තුලින් වෙළඳපොළ මිල විචලනය සඳහා සූදානම් වේ. මෙම ක්‍රමයේ ඉදිරියට යාම ක්‍රමයට ඉතා සමාන ලෙස පෙන්වන ලද වෙනස්කම් ඇත. ඉතා කුඩා ප්‍රමාණ ගනුදෙනු ප්‍රධානතම වෙනස්කමක් ලෙස සැලකිය හැකියි. මේක ඉතින් ලොකු ගනුදෙනු සිදු වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී කුඩා ගනුදෙනු තමයි කෙරෙන්නේ. වෙළඳපොළේ తాවකාලික වෙනස් වීම තුලින්ද ප්‍රයෝජන ලබා ගැනීමට මෙම ගනුදෙනුකරුවන් පෙළඹෙන අතර මේ තුලින් හොඳ මිලක් ලබා ගැනීමේ හැකියාව ලැබේ. right. හරි අපි එහෙනම් අද අවසානයට ඇවිල්ලා තියෙන්නේ සමහරට ලබන සතියේ පන්තිය නොපැවැත්වෙන්න පුළුවන් චුට්ටක් වෙලා බලන්න සමහරට පැවැත්වෙන එකක් නැහැ. එහෙම වුණොත් අපි ඊට පස්සේ සතියේ ගොඩක් විතර නැති වෙයි 21 තමයි අප මුණ ගැහෙන්නේ. හරි අපි 21 පුළුවන් තරම් බලමු විෂය නිර්දේශය අවසන් කළා ප්‍රශ්නෝත්තර වලට යන්න පුළුවන් වේද. හරි එහෙනම් අපි අදට මෙතනින් සමාප්ත කරමු. යම් කිසි ගැටලුවක් තියෙනවද ගායත්‍රි? නෑ සර්. හරි එහෙනම් අපි අදට ක්ලෝස් කරමු. Thank you. Thank you sir.